එදා සවැත් නුවර හිටියා එක්තරා සිටු කුලයක්. ඒ සිටු කුලයේ නම ධම්මික. සිටු කුලයේ නම සිටුගාම චුල්ලසෙට්ටි කියන කොට්ටාසේ සුළු සිටුවරුන්. ඒ කියන්නේ ධානිය තිබුණා මහා ධානියක් නැහැ නිසා මහා ධන සිටුවරු නෙමෙයි සුළු ධන සිටුවරු චුල්ලසෙට්ටිවරු. එහෙම පිරිසක් හිටියා. ඒ කුලයේ නම ධම්මික. ධම්මික කියලා කියන්නේ නමක් විතරනේ ගෝත්‍රයක්. ඒ ධම්මික කියන කුලයේ සිටුවරු චුල්ලසෙට්ටිවරු සුළු ධන සිටුවරු. මෙහෙම 500ක් කියලා ගහම අර 499 500 කියන එක නෙවෙයි මේ කියන්නේ 500ක් කියලා කියන්නේ අම්කිසි සැලකිය යුතු පිරිසක් කියන එක. දැන් අපි ඔය මොනවා හරි කියන්න ගියාම මොකද මේ දවස්වල කොහොමද ප්‍රශ්න දහසක් ප්‍රශ්න කියනවා. ගණන් කරලා දහසක් කියලා කිව්වා නෙවෙයි. අර විශාල සංඛ්‍යාවක් බව දක්වන්න යොදන යෙදුමක්. ඒ වගේ දැන් මෙතන 500ක් සිටුවරු කියලා කියන්නේ හරියටම ගණන් කරලා 499 500යි. තව එක්කෙනෙක් ආවොත් එහෙම 500 එක්වෙනි කෙනා ධම්මික කියලා සිටුවරේ ඔයා ගන්න බෑ 500යි මෙතන ඉන්නේ කියලා එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. යම්කිසි පිරිසක්. එතකොට මේ ධම්මික සිටුවරු අතර හිටියා ජේෂ්ඨ සිටුවරේ. එයාගේ නමත් ධම්මිකම තමයි. ඒ තමයි මහා සිටුවරයා. ඒ කියන්නේ මහා කියන්නේ ඒ ප්‍රධාන ඒ කණ්ඩායමේ නායකයා. මේ ප්‍රධාන ධම්මික සිටුවරයා බොහෝම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඔහු කොච්චර ශ්‍රද්ධාවන්තද කිව්වොත් ඔහු බුදු පියාණන් වහන්සේ අසලම ගිහිල්ලා වාඩි වෙලා බණ අහනවා හැමදේම. බොහොම ප්‍රකට වෙලා හිටියා බොහෝ ශ්‍රද්ධාවන්ත උපාසකෙක් වශයෙන්. ඒ ධම්මික සිටුවරයට හිටියා පුතුන් 7 දෙනයි දුවල 7 දෙනයි. දරුවෝ 14 දෙනෙක් හිටියා. එතකොට මේ දැහැමි සිටුවරයා බොහෝම බුදු පියාණන් වහන්සේ කෙරෙහි දක්වපු ගෞරවය නිසාම දිනපතාම ජේතවනාරාමයට ගිහිල්ලා බණ අහලා දිනපතාම භික්ෂුන් වහන්සේලට දන් දුන්නා. මේ පුරුත තමන්ගේ දරුවන්ටත් ආවා. මේ දරුවෝ 14 දෙනා දිනපතාම දන් දෙන්න ගත්තා. දිනපතාම දන් දෙනවා. මහා දානපති වශයෙන් වුන් ප්‍රකට වුණා ඒ සමාජයේ. දිනපතාම බුදු පියාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නය උදෙසා දන් දෙනවා. මේ විදිහට දන් දෙමින් ඒ ධම්මික සිටු පරම්පරාව බොහෝ සැනසුණා. මේ 500ක් සිටුවරුම ඔය ආකාරයෙන් දන් දුන්නා. මේ ප්‍රධාන ධම්මික සිටුවරයාගේ පවුලේ සියලුම දෙනාට මෙසේ දන් දුන්නා. කොහොම කාලය ගත වෙලා ගියා. ටික ධම්මික සිටුවරයා වයසට ගියා. වයසට යනකොට මොකද වුනේ? එක්තරා දරුණු රෝගාබාධයක් හටගත්තා. ඒ රෝගාබාධයෙන් එන්නේ උත්පල වෙන්න ගත්තා. දැන් ඔන්න ඔතනත් තේරුම් ගන්න ඕන සත්‍යයක් තියෙනවා. දන් දුන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය උදෙසා. බුදුරජාණන් වහන්සේත් ඒ වගේ මහරහතන් වහන්සේලායි බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා දානි පිළිගත්තේ. එතකොට මේ සිටුවරයා ලෙඩ වෙන්න ගත්තා දැන්. දැන් අද නම් මට එක්තරා අපේ උපාසක ශ්‍රාවිකාවක් මතක් වෙනවා කියපු කතාවක්. ඇය මොකද්ද කිව්වේ? බලන්න දැන් අපේ අවබෝධය කොතනද තියෙන්නේ කියලා. ඇය කිව්වා අනේ හාමුදුරනේ මේ බොහොම උගත් කෙනෙක් නමුත් මෙන්න මේ වගේ අදහස් තරනවා. හාමුදුරනේ අපි දන් දෙනවනේ අපි හැමදාම දන් දෙනවනේ අපි හැමදාම පන්සලට දන් දෙනවා හාමුදුරන්ට දන් දෙනවා පන්සලේ පින්කම් වලට යනවා ගොඩාක් වැඩ අපේ හම්බ කරණේෙන් වැඩි හරියක්ම අපි දානමාන පින්කම් වලට තමයි යොදවන්නේ. බණ අහනවා ධර්මයත් අවබෝධ කරගෙන යනවා. ඒ පැත්තෙන් නිවන් මාර්ගත් වඩනවා අනිත් පැත්තෙන් බොහෝ පින්කම් කරනවා. ඒ වුණාට හාමුදුරනේ අපිටමනේ කරදර ඉන්නේ හැමදාම. අපේ ගෙදර මෙයා ලෙඩ වෙලා මෙයා ලෙඩ වෙලා මමත් ලෙඩි මෙහෙමයි හැමෝටම ලෙඩ අඩු වැඩි වශයෙන් අනේ බලන්නකො හාමුදුරනේ අපිට මහා කරදර ගොඩන්නේ කොච්චර පින් කළත්. ඉතින් හාමුදුරනේ මේ අපේ ඊගේ මං වැඩට ගියාම මගේ යාළු මිත්‍ර මෙහෙම කියනවනේ බලන්නකො ඔයාලා උත්තර පින් කරත් ඔයාලට කිසිම නෑනේ සැනසීමක්. ඔයාලා කොච්චර පින් කරත් ඔයාලට තියෙන්නේ හැමදාම ප්‍රශ්නනේ. අර බලන්නකො අර කිසිම පිනක් කරන්නේ නැති අර අසත්පුරුෂයෝ. උන් ඕන තරම් පව් කරනවා. උන් රීරි මාසත් හූරගෙන කනවා අසරණ මිනිසයන්ගේ සත්‍යයන්ගේ. කරන්න පුළුවන් දහදුරාවට ඔක්කොම ටික කරනවා. දස අකුසලිය මෙතනවා පංච දුස්චරිතය මෙතන බලන්නකො අර සතුටින් hina වෙලා ඉන්න ආකාරය. ඊට පස්සේ එම කිව්ල ඉතින් අහනවා හාමුදුරනේ අනේ මට මේක තේරෙන්නේ නැහැ. දැක්කද සම්‍යක් දෘෂ්ටියන් මිත්‍යා දෘෂ්ටියත් අතර දෝලණය වෙන ආකාරය.
එතනමදි මාර්යා ඇදලා දාන්න හදන්නේ සංසාර දුකටම නැවත. බුදු පියාණන් වහන්සේ කුමද දේශනා කරන්නේ? කිරි දෝපු ගමන් මිදෙන්නේ නැහැ. කිරි දෝල ටික වෙලාවක් යනවා මිදෙන්න. කිරි දෝපු ගමන් කිරි ටික දිහා බලලා අනේ මේක මිදෙන කිරක් නෙමෙයි කියලා යමෙක් ඉක්මන් තීරණයක් ගත්තොත් ඒක වැරදි. කිරි මිදෙන්න යම්කිසි කාලයක් යනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ආකාරයි මහාන පව් කරපු ගමන් විපාක දෙන්නේ නැහැ. විපාක දෙනවා නම් මිනිස්සු පව් කරන්නේ. එදාට අර මහ පොළොවේ පැවැත්ම හවුසියල යනවා. නිරතාපේ නිවිල යනවා. ඒ නිසා මොකද වෙන්නේ? පව් කළාම විපාක දෙන එක හංගලා තියෙන්නේ. පව් කරන ටික පේනවා විපාක ලබන එක පේන්නේ. ඒ දෙක අතර සම්බන්ධය පේන්නේ නැහැ හැට. ඒ දෙක අතර සම්බන්ධය පේන්නේ ඥාණයට. ඒ නිසා ඥානයේ පතුරවන ධර්මයේ ලෝකේ නැති දවසට අඥානයන්ට කවදාවත් එක පේන්නේ නැහැ. ඒ ඥානයේ පතුරවන ධර්මයේ ලෝකේ ප්‍රකට වුණත් රැවුදු වුණත් එදාට ඒ ධර්මයට කන් දෙන්නේ නැත්නම් එදාටත් ඒ අඥානයන්ට ඒ කර්මයේ සහ විපාකයේ අතර සම්බන්ධය පේන්නේ නැහැ. ඉතින් අර විදියට කිව්වා. එහෙම කියනවා. දැන් මේ වගේ අදහස් ඔබටත් ඇති වෙන්න පුළුවන්. ඔබ කල්පනා කරන්න ඔබ කොතනද ඉන්නේ කියලා එහෙම වුණොත්. ওই විදියට දෝලණය වෙනවා. එතකොට කරපු පින් කොච්චර කරත් අපිට අනේ බලන්නකො අපිට වෙච්ච දෙයක් කියලා. දැන් අර ධම්මික කියන සිටුවරයා තමන්ගේ දරුවෝ 14 දෙනෙක් එක්ක වසර සෑහෙන කාලයක් තිස්සේ දන් දෙන්න පුළුවන් අග්‍ර මුතුමන් වහන්සේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේට. ඒ වගේම මහරහතන් වහන්සේලාට මහා 이르දිවන්ත. එහෙම දන් දීලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ අපි? අපි බලාපොරොත්තු වෙන්නේ ලෙඩ වෙන්නේ නැතුව ඉන්න. අපි බලාපොරොත්තු වෙන්නේ ජරාවටපත් වෙන්නේ නැතුව ඉන්න. අපි බලාපොරොත්තු වෙන්නේ මරණයටපත් වෙන්නේ නැතුව ඉන්න. එන්න අපේ අවබෝධ ධර්ම. සම්මා සම්බුද්දන්සේ ජරාවටපත් වුණා, ව්‍යාධියටපත් වුණා. අවසානයේ උන්වහන්සේ ඒ ආයු සංකාරයත් අත්හැරියා. අපි බලාපොරොත්තු වෙනවා මේ සුළු පින්කම් කළ ජරාවටපත් වෙන්නේ නැතුව ඉන්න, ව්‍යාධියටපත් වෙන්නේ නැතුව ඉන්න, මරණයටපත් වෙන්නේ නැතුව ඉන්න. බලන්න අපේ අඥානකම. මොකද එහෙම කියන්නේ ඔහොම අවස්ථා මට ඕන තරම් ඇහිලා තියෙනවා. එදාට මේ මිනිස්සු තමන් අර කරපු පින්කම ගැන පොඩ්ඩක් චලනීය වෙනවා. ඒ චේතනාවත් නසා ගන්නවා අන්තිමට. ඒ පිරිසිදුකින් කරපු පින්කමත් අවසානයේ නසා ගන්නවා. මොකද ඒ පින් කරාට වැඩක් නැහැ, එහෙම කරාට වැඩක් නැහැ. බලන්නකො මෙච්චරක් පින් කළා අපි මෙහෙම ලෙඩ වෙනවා අරකයි මේකයි කියලා. නමුත් ශ්‍රද්ධාවන්තයෙක් සැබෑ ශ්‍රද්ධාවන්තයට කවදාත් එහෙම වෙන්නේ නැහැ. අචල ශ්‍රද්ධාවේ පිහිටිය කෙනාට එහෙම වෙන්නේ නැහැ. මොනතරම් පින්දහම් කළා ලෙඩ වෙන එක නවත්තන්න බෑ. මේ කයේ ස්වභාවයක් ලෙඩ වෙන එක. ඒක තේරුම් ගන්න නැහැ. ඊළඟට මේ කය සකස් කරන පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් මේ කය සකස් කරද්දී මේ කයේ තියෙන මේ දසක පරමණ සකස් කරද්දී එහි ජීවිත රූපේ ස්වභාවය තීරණය කරන්නේ කර්මය. එතකොට පුරාණ කර්මයේ කෙබඳු ආකාරී ශක්තියක් ගැඹෙලා තියෙනවද කියලා අපි කොහොමද දන්නේ? ඒකනේ සියල්ල අනිත්‍යයි කිව්වේ. හේතුඵලයි කිව්වේ. හේතුඵල ධර්මයක් කිව්වේ සියල්ල. එතකොට ඒ පුරාණ කර්මය තුල යම්කිසි ශක්තියක් ගැඹෙලා තිබුණොත් මේ රූපකාය සකස් කරන්නා වූ ඒ කර්මජ ශක්තිය තුල මේ කයේ ලෙඩ ඇති කරන්න. ඉතින් ඊට අනුකූලව ලෙඩ සකස් වෙනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කයේ පවා රෝග හටගත්තා නම්, සාරිපුත්යන් වහන්සේගේ කයේ පවා රෝග හටගත්තා නම් ඔබ අප ගැන කවර කතාවද? දන් දුන්නා කියලා හරි පින් කළා කියලා හරි ලෙඩ රෝග වලින් නිදහස් වෙන්න පුළුවන් කමක් තියනවාද? එහෙම දහමක් ඔබ අහලා තියෙනවද කවදා හරි? කියපු දේ තේරුම් ගන්න නැති එකක් තියෙන්නේ හැමතිස්සෙම. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එහෙම එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එසේ පින්දහම් කරන කෙනා දුකටපත් වෙන්නේ නැහැ කියලා. දුකටපත් වෙන්නේ නැහැ කියලා කියන්නේ මොන අර්ථයෙන්ද කියලා දැන් අපි බලන්න ඕනේ මේ කතාව අවසානයේ. ඊට පස්සේ මේ ධම්මික සිටුවරයා මේ විදිහට ලෙඩ වුණා. ලෙඩ වෙලා ඔත්පල වුණා. ඔත්පල වුණාට පස්සේ ඔහුට පුළුවන් කමක් ලැබුණේ නැහැ නැවත බුදු පියාණන් වහන්සේ හමුවට යන්න. එහෙනම් අපිත් අර හඬගාලා මිනිසයන්ට මොකද්ද කියන්නේ? උත්පල වෙන්න කලින් පින් ටික රැස් කරගනින්නලා. උත්පල වෙන්න කලින් මෙන්න මේ බණ ටික අහලා අවබෝධයටපත් වෙලා කියලා. මොකද කොයි දවසේද දන්නේ ඔක වෙන්න තියෙන්නේ. එහෙම මිනිසෙක් ඒ උත්පල වීම ඕන කෙනෙක්ට වෙන්න පුළුවන්. බලන්න දැන් කියන්න ගියොත් ඕන තරම් උදාහරණ. රහතන් වහන්සේලා පොත්පල වුණානි. වක්කලි මහරහතන් වහන්සේව ඇඳක තියලා දායක උස්සගෙන ගිය වැසිකිළියට පවා ගිහිල්ලා තියෙනවා.
ඒ තරම් ඔත්පල වෙලා. අන්තිමට උන්වහන්සේ අර කරේ දැලිපියකින් ගෙලසිඳලන්නේ ඒකයි. තේරුමක් නැහැ තවදුරටත් කය පවත්තලා. මොකද ලෝකයට පිට වෙන්න විදියකුත් නැහැ. උන්වහන්සේත් කළ යුතු සියල්ල කරලා ඉවරයි. තව එකටද මොකටද මේ ලෙඩ වෙච්ච කුණු කයක් තියාගෙන ඉන්නේ? කුණු කයක් පවත්තන්න. බින්ගතුනි මේව හොඳට තේරුම් ගන්න. මෙන්න මේව තමයි ධර්මයේ ඕහාරික පැත්ත. ඕවා තේරුම් ගන්න නැතුව න්‍යායාත්මක විතරක් ධර්මය දකින්නවා කියලා කොහෙන් හරි පොඩ්ඩක් එහෙ මෙහෙන් අල්ලගෙන අන්තිමට අර වගේ අදහස් වල එනවා. එදාට මොකද වෙන්නේ? එදාට උන්ට අදහසක් එනවා නොකිය කියන්නේ දන් දීලා තේරුම් නැහැ කියලා. පින් කරලා තේරුම් නැහැ කියලා. එහෙම කියන්නේ. අපි මෙච්චර මෙහෙම සීලවන්ත හාමුදුරන්ට මෙහෙම දන් දුන්න එහෙමත් කියනවා අන්තිමට. ඒ කියන්නේ එහෙම බලාපොරොත්තු සීලවන්ත හාමුදුරන්ට දන් දුන්නාම තමයි ලෙඩ වෙන එකක් නැහැ. එහෙනම් බුදු පියාණන් වහන්සේට දන් දුන්නාම බුදු පියාණන් වහන්සේට දන් දුන්නාම එහෙනම් මිනිහෙක් මැරෙන්නේ නැතුව ලෙඩ ජරාවටපත් වෙන්නේ නැතුව ලෙඩ වෙන්නේ නැතුව මැරෙන්නේ නැතුව ඉන්න ඕනේ. මොකද ඒ තරම් මහා පුණ්‍ය ශක්තියක් ජනනය වෙනවා එහෙම ගත්තොත්. ඒ නිසා ඇත්ත අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ විදිහට උත්පල වුණා. උත්පල වුණාට පස්සේ මේ ධම්මික උපාසකතුමාට ජේතවනාරාමයට ගිහිල්ලා බණ අහන්න හැටියක් නැහැ. ඒ නිසා එතුමා සම්මා සම්බුදු පියාණන් වහන්සේට දුකේ පණිවිඩයක් කිව්වා. අනේ භාගතුන් වහන්සේ මට ඔබ වහන්සේව දකින්න ඉන්න විදිහකුත් නැහැ. මං අසරණ වෙලා ලෙඩ වෙලා ඉන්නේ. මං කැමතියි ඒත් මං බණ අහන්න කැමතියි. බණ අහන්න අප්‍රමාණ කැමැත්තක් තිබිච්ච කෙනෙක්. ධම්මික උපාසක. ඒ කුලයට මේ නම ගෝත්‍රේ වැටෙන්නත් හේතුව ඒ තරම් මේ අය දැහැමි. අද අපේ සමාජයේ බඳු ශ්‍රාවකයෝ ඉන්නත් පුළුවන්. බොහෝම දැහැමි කෙනෙක් බණ අහගෙන ඉන්න. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට හදවතින්ම ගරු කරපු උපාසක පිරිසක් මේ. විශේෂ උපාසක පිරිසක්. මේ ගැන සඳහන් වෙනවා තව ධර්මයේ විශේෂ වශයෙන්. ඊට පස්සේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ තෙබඳු ශ්‍රද්ධාවන්ත උපාසකවරුන්ට විශේෂ අනුග්‍රහයක් දැක්වුවා. කියන්නේ ඥාති සංග්‍රහ කරා ඒ වගේ දෙයක් නෙවෙයි කියන්නේ. විශේෂ අනුග්‍රහයක් දැක්වුවා. මොකද දැන් දොස්තර මහත්තයෙක් වුණත් ලෙඩුන්ට බෙහෙත් කරද්දී වෛද්‍යවරයා කෙරෙහි පැහැදීමෙන් ගෞරවයෙන් කියන විදිහටම ඒ ප්‍රතිකාර ලබන රෝගියාට විශේෂ සැලකිල්ලක් දක්වනවා. මොකද මේ මිනිසෙකින් ප්‍රතිඵලයක් ලබන්න හද උත්සාහ ගන්නවා. දැන් වෛද්‍යවරයා කියන දේ කනකට ගන්නෙත් නැහැ. වෛද්‍යවරයා තුට්ටුවකට මායින් කරන්නෙත් නැහැ. වෛද්‍යවරයා දෙන බෙහෙත් ටික කොහෙද කුණු බක්කියකට ගිහිල්ලා දාන අසත්පුරුෂ රෝගියෙක් ඉන්නවා. එබඳු රෝගියාව වෛද්‍යවරයා විසින් වැඩි ගණනකට ගන්න නැති වෙන්න පුළුවන්. ඒක හැටියක්. මොකද ප්‍රතිඵලයක් ලබන මනුස්සයා කෙරෙහි අපි අවධානය යොමු කරන්න. ඉතින් ඒ අර්ථයෙන් බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා 8 නමක්ම කියවුවා මේ ධම්මික උපාසකතුමාට බණ කියන්න කියලා. 8 නමක් භික්ෂුව. ඇති වෙනකම් බණ අහන්න කියලා. මොකද සම්මා සම්බුදු පියාණන් වහන්සේ දන්නවා ධම්මික උපාසකතුමා කොච්චර බණ ඇහුවත් ඇති කියන්නේ නැහැ කියලා. ඒ જાති උපාසකෙක්. දැන් අද නම් බණ කියද්දී භික්ෂුවටත් හොරෙන් නැගිටලා යනවා යන්න. පැදුරක් අකුලගෙන ගහගෙන කොහේ හරි. එච්චර ආසයි බණ අහන්න. එතකොට එහෙමයි අද දායකයෝ, අද ඉන්න උපාසකයෝ, අද ඉන්න ශ්‍රාවක ශ්‍රාවිකාව බහුතරයක් වෙනවා. එදා එහෙම නෙවෙයි. එදත් බුදු බණ තමයි. මේ භික්ෂු බණක් නෙවෙයි මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය. භික්ෂු බණ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වා දෙන්නේ. එතකොට ඒ උපාසකතුමා බණහලා තෘප්තියට ආවේ නැහැ, පත්ුනේ නැහැ. ඒ නිසා භික්ෂුන් වහන්සේලා 8 දෙනෙක්ම යවුවා. ඉතින් අර හරියට බැලුවොත් දැන් නිකන් පිරිත් ටිකක් ගන්න වගේ තමයි යවලා තියෙන්නේ. ඊට පස්සේ බණ අහන්නයි පිරිත් අහන්නයි දෙකටම. ඉතින් කොහොම හරි ඊට පස්සේ දැන් උපාසකතුමා හොඳටම අසාධ්‍ය වෙලා හිටියේ වෙලාවේ. අසාධ්‍ය වෙලා මරණාසන්න වෙලා හිටියේ. එතුමාගේ ශරීරයත් අප්‍රාණික වෙලා තිබුණේ වෙලාවේ. හැබැයි සිහිය හොඳට තිබුණා. ඉතින් උපාසක ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා 8 නම ගිහිල්ලා එතන ඇඳ වටේට අසුන් ගත්තා උන්වහන්සේලා වැඩ සිටියා. ඉඳලා හැවුවා පින්වත් උපාසකය ඔබ බොහෝ බණ අහපු කෙනෙක්. ඔබ දැන් අසරණ වෙලා ඉන්නවා මෙහෙම දුබලව. ඔබට අනුග්‍රහය පිණිස භාගතුන් වහන්සේගේ ඉල්ලීම මත උන්වහන්සේගේ දැනුම් දීම මත අපි ආවේ. ඔබ කැමති බණක් අපෙන් අහන්න පුළුවන්. ඔබ කැමති බණක් කියන්න අපි මේ බණ කියන්නම් කියලා. ඊට පස්සේ මහා ඥානවන්ත ධම්මික උපාසකතුමා දැනුම් දුන්නේ කුමක්ද? ස්වාමීනි මේ විශ්වයේ 15 වන තරමත් තුන් කාලීලෝ 15වන්නා වූ සෑම සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක්ම අත් නොහැරම දේශනා කරන්නා වූ ශ්‍රේෂ්ඨතම දේශනාවක් පවතිනවා. ඒ දේශනාව
සියලු සම්මා සම්බුදු පියාණන් වහන්සේලා එක හඬින් දේශනා කරන උත්තරීතර දේශනාවයි ඒ උතුම් වූ මහා සතිපට්ඨානෙ මට දේශනා කරන්න කියලා. දැන් අපත් සූම් සාකච්ඡාවෙන් ඒ උතුම් වූ මහා සතිපට්ඨානිය සියලු සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අප්නහැරම දේශනා කරන්නා වූ උත්කෘෂ්ඨ වූ මහා ශ්‍රේෂ්ඨ වූ බුද්ධ දේශනාව මහා සතිපට්ඨානෙ දේශනා කරමින් ඉන්නේ. ඉතින් මේ උපාසකතුමාට අවසාන මොහොතේ සතුටු හිතක් ඇති වුණා ඒ උතුම් වූ මහා සතිපට්ඨාන සූත්‍රය නැවත අහලා බලන්න. ඉතින් භික්ෂුන් වහන්සේලා එක හඬින් සජ්ජායනා කරන්න පටන් ගත්තා. පිරිත් කියන වගේ වැඩක් තමයි ඇත්තටම කරලා තියෙන්නේ. මේ විදිහට උන්වහන්සේලා මහා සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරමින් ඉන්නකොට ඒ දහම් රසයත් එක්කම ධම්මික උපාසක මහත්තයා දහම් සමාධියකටපත් වුණා. ඊට පස්සේ ක්‍රමානුකූලව ඔහුගේ හිත සමාධිගත වෙලා අවකාශයේ දිහා යොමු වෙලා තිබුණ අවකාශයේ දිහාට. දැන් බොහොම මේ මහා දානවන්ත මහා පුණ්‍යවන්ත මිනිසෙක් නේ. අර සතර සතිපට්ඨාන දේශනාව නිසා ඇතිවෙච්ච බුද්ධාලම්බන ප්‍රීතියෙන් හිත පිනා ගිහිල්ලා ඒ ප්‍රීතියත් එක්ක හටගත්තා ඔය බොජ්ජංග වැඩිලා මොකද ධර්මාභෝධයේ ලද කෙනෙක් සෝවාන් ඵලයේ හිටපු කෙනෙක්. ඒ ධර්මාභෝධයත් එක්කම බොජ්ජංගත් වැඩිලා බොහොම ප්‍රීති මනසකින් යුක්තව වාසය කළේ ඒ වෙලාවේ සමාධිය වැටුණා. ප්‍රීතිය ඊළඟට පස්සද්ධිය සමාධිය. කොහොම වැඩිලා තිබුණාද? කොහොම ඉන්නකොට දැන් ස්වාමින් වහන්සේලා භික්ෂුන් වහන්සේලා සතර සතිපට්ඨානෙ දේශනා කරනවා මහා සතිපට්ඨානෙ දේශනා කරන ඇඳ වටේට වැඩි ඉඳගෙන උපාසක මහත්තයා අර දහම් ප්‍රීතියෙන් යුක්තව ධර්මයෙන් නැගුණු ප්‍රීතියෙන් යුක්තව උද්දාලම්බර ප්‍රීතියෙන් යුක්තව ආකාශය දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ චාතුර්මහරජික තවතිසා යාම තුසිත නිම්මානති පරිනිම්මිත වසවර්ති කියන දිව්‍යතල හයෙම සිය ගණන් දහස් ගණන් සයින්දව සුදු දේව අශ්වයන් යෙදු ආකාශයෙන් පියාසලා යන ඒ දේව අශ්වයන් යෙදු සයින්දව අශ්වයන් යෙදු සිය ගණන් දහස් ගණන් යෙදු අධික බල ජව සහිත යොදුන් 150ක් විතර විශාල දිව්‍ය රථ 6කින් දෙවිවරු ආවෙතෙන්ද මෙතුමා ඇවිල්ලා මහා පින්වන්තෙක් දිව්‍ය රථ 6න් ආවා. ඒ කියන්නේ ඒකේ තේරුම මේ දිව්‍ය තල 6න් ඕන මෙහෙකට යන්න තරම් එතුමාට හේතු තිබුණා. ඒ කියන්නේ මහා පින් කරපු කෙනෙක්. මොකද සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මය අහලා ඒ අමා ධර්මයේ පිළිපදින ගමන් තමයි පින් කළේ. ඒ ගැනත් වචනයක් කියන්න ඕනේ. ලෝණක පල්ල කියන සූත්‍රය මේ ඉස්සෙල්ලත් පැහැදිලි කරලා තියෙනවා. අර ලුණු කැටේ උපමාව දක්වපු සූත්‍රය. අන්නේ සූත්‍ර දේශනාවේ බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා යමෙක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළොත් මේ කාමී ආස්වාදයේ දුක බව අවබෝධයෙන් දැක්කොත් එදාට ඒ පුද්ගලයා තුල බුදු පියාණන් වහන්සේ පිළිබඳව ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව ආර්ය මහා සංඝ රත්නය පිළිබඳව යනාදි වශයෙන් අති උතුම් වූ ත්‍රිවිධ රත්නය ගැන නැගින ප්‍රසාදයේ ඉමහත් අවේච ප්‍රසාදයටපත් වෙනවා. ඒ කියන්නේ කිසිම කෙනෙක්ට මොනම විදිහකින්වත් ඒ ප්‍රසාදය නැති කරන්න බෑ. සෝවාන් පුද්ගලයාගේ ලක්ෂණය ඒක. ඒ කියන්නේ මහා බ්‍රහ්මණයේ විශ්වයේ ඉන්න තරම් කෙරුම්කාරයෙක් ඇවිල්ලා මොන දේ කිව්වත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිළිබඳව අබමල් පියල්ලක තරම්වත් අප්‍රසාදයක් ඇති කරන්න බෑ. මේ ලෝකේ මොනතරම් දාර්ශනික වියත් උගත්යයි කියන කෙබඳු පුද්ගලයෙක් ආවත් මේ විශ්වයේ ඉන්න තරම් මහා උගතය යනාදි වශයෙන් දක්වන සම්මුතික වශයෙන් ලෝක විශේෂ තුල ඉන්න මහා උගතු 30ක් කෝටියක් ඇවිල්ලා ලෝකයේ තියෙන සේරම දර්ශනවාද ඉදිරිපත් කළා. අසරිමතු ශ්‍රී සද්ධර්මයේ පිළිබඳ අබමල් මාත්‍රේ අබමල් පියල්ලක තරම්වත් අප්‍රසාදයක් ඇති කරන්න බෑ. ඔහුගේ චිත්තය ඒ ධර්මයෙන් ඈත් කරන්න බෑ. ඒ වගේම තමයි මේ විශ්වයේ ඉන්න තරමක් කෙරුම්කාරයෝ ඇවිල්ලා අනුගාමිකයෝ ඇවිල්ලා බලපුලුවන්කාරයෝ ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නෙවෙයි අපි මේ ලෝකයේ මේ විශ්වයේ ඉන්න බලවත්ම පිරිස අනුගාමිකයෝ අනාදි වශයෙන් මොන්න තරම් පුරුසාරම් දෙඩුවත් ආර්ය මහා සංඝ රත්නය උදෙසා ඒ ගොඩනැගිච්ච චිත්ත ප්‍රසාදයෙන් අංශු මාත්‍රයක් ඉවත් කරන්න බෑ අඩු කරන්න බෑ. ඒකයි අවේච ප්‍රසාදය කියන්නේ.
එහෙනම් සෝවාන් පුද්ගලයා ගන්න විශේෂ ලක්ෂණයක් ඕක. ඒ කියන්නේ අබබ්බෝ කාතුන් නැවත වෙන්නේ නැහැ ඉතින් කවදාවත්. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයේ ශ්‍රී සද්ධර්මයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය වුණාද? එබඳු බුද්ධ ශ්‍රාවකයා තුළ අංශු මාත්‍රයක්වත් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයට එරෙහිව ඒ ප්‍රසාදය අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රසාදේ මාත්‍රයක්වත් අඩු වෙන්නේ නැහැ නේද? මාත්‍රයක් හරි ප්‍රසාදේ වැඩි වෙනවා මිසක්. එහෙනම් ඒ අවිජ්ජා ප්‍රසාදයටපත් වෙච්ච බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ කරන පින් අතිශය බහුලයි. මොකද එබඳු කෙනෙක් එකමල පූජා කරා නම් ඇති. එබඳු ආර්ය ශ්‍රාවකයෙක් ගිහිල්ලා එක මලක් පූජා කරා නම් මහසෑයට මම මේ උදාහරණයක් කියන්නේ. ඒ එකම මල ඇති ඔහුව අප්‍රමාණ දෙව් සැපයකට ඔසවා තබන්න. මෙලොව වශයෙන් පූර්ණ වශයෙන්ම නිවන් මඟ පූර්ණේ කළ අරිහත් ඵලයටපත් උනේ නැත්නම් ඒ හොඳටම ඇති අප්‍රමාණ දෙව් සැපයක් දක්වා රැගෙන යන්න. මෙලොව වශයෙන්ම අප්‍රමාණ සැපයක් පරලොව වශයෙන්ම අප්‍රමාණ සැපයකට ඒ එකම මල පූජා කිරීමත් ඇති. ඒ තරම්ම මොකද ඒ ගැන ආයි සැකයක් ඇති කරගන්න එපා. ඒ සේම සිද්ධ වෙන්නේ. මොකද බුද්ධ භාෂිතයයි. එතකොට මොකද ඔබ තුලින්ම ඔබ දකින්න ඕන ධර්මයේ. හැබැයි එසේ බුද්ධ අවිජ්ජා ප්‍රසාදයටපත් නොවෙච්ච මිනිස්සුත් ඉන්නවා. උපන්නාට මේලෝ වැනි හිටපු මිනිස්සු. නිකම්ම නිකන් ජීවිතේ මහ පොළොවට ජීවිතේ ගත කරලා යම්මා. මරණය එනකම් බලාගෙන ඉන්නවා. අර කෝච්චිය එනකම් ස්ටේෂන් එකට වෙලා ඉන්න මිනිහා වගේ. එහෙම මිනිස්සුත් ඉන්න ඕන තරම්. මෙන්න මේ මිනිස්සු ඒ කියන්නේ ශ්‍රද්ධාව පිහිටියේ නැහැ. කොච්චර නමුත් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ගුණය ඇහි ජීවත් වුණා. කොච්චර නමුත් ඒ උතුම් වූ ත්‍රිවිධ රත්නය බබලන දේශයක ඉපදුණත් ඔන්න ඔහේ නිකන් ජීවත් වුණා ලැබෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන. එබඳු අසත්පුරුෂයන්ට කවදාවත් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ වටිනාකම තේරුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට කන් දුන්නේ නැති නිසා අවිජ්ජා ප්‍රසාදයක් ඇති වුණේ නැහැ. නිසා ඇති වුණ ප්‍රසාදයක්. හැබැයි ඒක බොහොම ලාමක එකක්. අමූලික ශ්‍රද්ධාවක්, මූලක් නැති ශ්‍රද්ධාවක් කෙහෙල් ගහක් වගේ පොඩි හුලඟටත් අදගෙන වැටෙනවා. එබඳු අඥානියට රුපියල් 100ක් දුන්නා නම් ඇති. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කිරීම තියෙන ශ්‍රද්ධාව අකුලා දානවා පැත්තකට එදාට. එබඳු අඥානයට පන්සලේ හාමුදුරුවෝ තරහ වුණා නම් ඇති. ආගමත් මාරු කරලා වෙන ආගමකට යනවා ඊළඟ දවසේ. ඒ වගේ අඥාන මිනිස්සු ඉන්නවා. එතකොට එසේ අවිජ්ජා ප්‍රසාදයට පත් නොවෙච්ච මිනිස්සු මහසෑය ගාවට ඇවිල්ලා මල් කන්ටේනර් ගාන පූජා කළත් මදි තමයි. මදි. මහසෑයේ පොතේ ඉඳලා ගර්භයේ ඉඳලා පේසාවලු දක්වා පුරවලා අර සලපතල වලුවේ මල් ඇතිරුවත් මදි. මොකද ශ්‍රද්ධාවක් නැහැ එතන. ශ්‍රද්ධාවක් තිබුණා නම් ඉස්සෙල්ලම කරන්නේ මල් අතුරන එක නෙවෙයි. යසිරිමත් වූ බුද්ධ වචනයට අනුකූලව ජීවත් වෙන එක. ඒ උතුම් අමා ධර්මය අවබෝධ කරගෙන මේ කාමයේ ආස්වාදයේ දුකක් බව නුවණින් ප්‍රඥාවෙන් දකින්න එක. ඊට අනුකූලව ඒ චින්තන විපර්යාසයටපත් වෙලා එහෙම නැත්නම් ඒ පටිසෝත චින්තනයෙන් යුක්තව මේ සසර දුකින් නිදහස නිර්වාණ මාර්ගයට පැමිණෙන එක. ඒකයි අග්‍ර කරගන්නේ. අන්න එතරම්යි තියෙන අවිජ්ජා ප්‍රසාදය. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනයට කරු කරන්නේ නැති මිනිහා කොච්චර මල් පූජා කරත් මොකටද? මල් පූජා කළා ආනිසංස ලැබෙන්නේ නැහැ කියලා නෙමෙයි කිව්වේ. ලැබෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ මට මල් පූජා කරපල්ලා, මට පහන් පූජා කරපල්ලා, මට සුන්දු පූජා කරපල්ලා කියන්නේ නෙවෙයි. උන්වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ අකුසලෙන් නිදහස් වෙලා. උන්වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ මොකටද? සබ්බ පාපා සකරණං කුසල සුපසම්පදා සචිත්ත පරියෝදපණං කියන පණිවිඩය දෙන්න. සියලු පාපයන්ගෙන් වැළකීලා මේ අවිද්‍යාව කුසල නොසලා සිත දමනය කරගනින්නලා කියන පණිවිඩය දෙන්නයි. ඒ මාර්ගය පෙන්වා දෙන්නයි. ඒ ඇසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ. එහෙනම් මේ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ පිළිබඳ සැබෑ ගෞරවයක් ප්‍රසාදයක් අපේ හිතේ තියෙනවා නම් අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ වැඩේ. අර වැඩේ කරන්න ඕනේ දෙවනුව. මල් පහන් පූජා කරන්න ඕන සම්මා සම්බුදු පියාණන් වහන්සේට. ඒක ඒකාන්තයෙන් කළ යුතුයි. හැබැයි ඒක අග්‍ර කරගන්න නෙවෙයි ඕන. අග්‍ර කරගන්න ඕන ධර්මය අවබෝධ කරන් ඊට අනුකූලව ජීවත් වීමේ උතුම් වූ දැහැමි වූ ආර්ය ශ්‍රාවක ජීවන ප්‍රතිපදාව. ඒකයි අග්‍ර කරගන්න ඕන.
එකට ඒකේ ප්‍රතිපත්ති පූජාව කියලා. ආමිෂ පූජාව දෙවනුවයි. ඉතින් මේ ප්‍රතිපත්ති පූජාවේ දෙන ආර්ය ශ්‍රාවකෙක් ඔය මහසෑයට එකමල පූජා කරා නම් ඔහු ලබන ආනිසංසය අර මල් කන්ටේනරයක් පූජා කරන මිනිහා ලබන ආනිසංසය වගේ 100 කෝටි වාරයක ආනිසංසයක්. 100 කෝටි වාර ගන්නක අපිට කියන්න බෑ අසංඛ්‍යක් ආනිසංස. ඒ කියන්නේ අර ආර්ය ශ්‍රාවක එකමලක් පූජා කරලා ලබන ආනිසංසයයි අර අසෘතවත් පෘථග්ජනයා ධර්මය අවබෝධ නොකරපු කාගේ හරි කටක් දිහා බලන් ඉඳලා බුදු පියාණන් වහන්සේ මෙහෙමයි බුදු පියාණන් වහන්සේ මල් පූජා කරොත් උඹට තවතිසාවට හරි නිම්මාන රතිර කොහේ හරි දිව්‍ය ලෝකෙට පැන ගන්න පුළුවන් කියලා කාගෙන් හරි අහගෙන ඇවිල්ලා මල් පූජා කරන මේ මිනිසයා ලබන ආනිසංසයයි බැලුවාම මේ මිනිසයා මල් කෝටියක් පූජා කරලා ලබන ආනිසංසයයි අර උතුම් වූ බුද්ධ ශ්‍රාවක එකමල පූජා කරලා ලබන ආනිසංසයයි දෙක සංසන්දනය කරොත් මේ මහසයි පොළොවේ වගේ මම නේ දේශනා කරන්නේ බුදු පියාණන් වහන්සේ ලෝණක බල සූත්‍රය අරන් බලන්න උන්වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? උන්වහන්සේ දේශනා කරන මහාන මේ අවිච්ඡ ප්‍රසාදිත පද්දේ ආර්ය ශ්‍රාවකයා නිරන්තරයෙන් පුණ්‍ය ගංගා කුසල ගංගා මතු කරන්නේ කියලා. ඒ කියන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් යම්කිසි මිනිසෙක් මේ අවබෝධ කරගන්න තියෙන මහ දෙයක් නෙමෙයි. මේ කාම ආස්වාදයේ දුකයි කියන එක. මේ තමා තුළම තියෙන වැරද්ද හඳුනා ගන්න තියෙන්නේ. තමා තුළම මේ චින්තනයේ පවතින මේ විපරීතය තේරුම් ගන්න තියෙන්නේ. ඒ විපරීතය අවබෝධ කරගත්ත පමණින් මේ බඳු විපරීතයකටපත් වෙලා මේ චින්තන විපරීතයක් තමන් තුළ පවතින බව අවබෝධ කරගත්ත සැනින් ඔහු ධර්මය අවබෝධ කරපු ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. කාමී ආස්වාදයේ දුකයි. ඕක තමයි සංසාරේ පුරාම අවබෝධ කරගන්න බැරි වෙච්ච යථාර්ථය. අදටත් මේ බණ අහන්නේ නැත්තේ කවුද? ඔය යථාර්ථය අවබෝධ කරගන්න බැරි පිරිස්නේ. අදටත් ඒ අසත්පුරුෂයන් හිතන්නේ මොකද? බණ අහනවට වැඩිය හැකරනාසි දිවසාරේ මනස පිනවන එක සපා. ඒ නිසා මේ මොහොතේ ධර්මය අහන්න නැති අනෙක් සියලුම දෙනා කරන්නේ ওই වැඩේ. එහෙනම් අවබෝධ කරගන්න තියෙන යථාර්ථයයි. එහෙනම් ඒ යථාර්ථය අවබෝධ කරගත්ත බුද්ධ ශ්‍රාවකයා නිරන්තරයෙන් පුණ්‍ය ගංගා කුසල ගංගා මතු කරන එකේ පින් ගංගා කුසල ගංගා මතු කරන්නේ එකේ කොහොමද? නිරන්තරයෙන් ඔහුගේ හිතේ නැගිනවා බුදු පියාණන් වහන්සේ පිළිබඳව දරන්න බැරි විදිහේ මහා ශ්‍රද්ධාවක් සහිත මහා ගෞරවයක් සහිත මහා ප්‍රසාදයක්. ඒ මහා පුණ්‍ය ගංගාවක්. ඊළඟට ශ්‍රී සද්ධර්මයේ ගැනම ඇති වෙනවා අප්‍රමාණ ගෞරවයක්. අප්‍රමාණ පැහැදීමක්. ඒ තවත් කුසල ගංගාව පුණ්‍ය ගංගාව කුසල ගංගාව. ඊළඟට මේ උතුම් ධර්මයෙන් ප්‍රතිඵල ලැබූ ඒ ආර්ය උත්තමයෝ ගැන සමුනුත් ඒ අත්දැකීම ලබන නිසා ඒ ආර්ය උත්තමයෝ ගැන ඇති වෙන මහා ගෞරවයක් පැහැදීමක්. ඒ තුන්වන කුසල ගංගාව පුණ්‍ය ගංගාව. මේ විදිහට බුදු පියාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ආර්ය මහා සංඝ රත්නය කියන උතුම් වූ ත්‍රිවිධ රත්නය පිළිබඳව මහත් වූ ගෞරවයෙන් යුක්තව මහත් වූ ශ්‍රද්ධාවෙන් යුක්තව විශ්වාසයෙන් යුක්තව සිහි කරන මොහොතක් පාසා හුස්ම පාසා ඒ ආර්ය ශ්‍රාවකයාගේ චිත්තසංතානය තුළ මහාන පුණ්‍ය ගංගා කුසල ගංගා උතුරා පැතිරි ගලනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ බඳු මිනිසෙක් එකමල පූජා කරා නම් ඉතින් මොකද්ද වෙන්නේ ආයේ? කොතනද නතර වෙන්නේ? අන්න ඒක නුවණින් දකින්න ඕනේ. ඒ නිසා ඒ ආර්ය ශ්‍රාවකයෝ ඒ බඳු මිනිසෙක් ඒ බඳු ආර්ය ශ්‍රාවකෙක් උතුම් ධර්මාභෝධයේ ලද තැන් සිට ඔහුගේ මරණය දක්වා ගත කරන කාලය තුල ඔහු දන්නේ නැති වුණාට දිලින්දෙක් වෙන්න පුළුවන්. ලෝක සම්මුතිය නම් එදා වේල කණ්ඩ නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. අර දලිත සූත්‍රය තුලින් දැක්වෙන්නේ එදා සවැත් නුවර හිටපු දිලිඳු යාචකයෙක් ගැන සෝවාන්පල්ලාභියෙක් මහේශාක දෙවියෙක් කියලා ඉපදුනේ සෝවාන් ඵලෙන් ලැබිච්ච මහා පුණ්‍යානිසංසයෙන් මහේශාක දෙවියෙක් කියලා ඉපදුන තවතිසාවේ එදා වේල කණ්ඩ ඉදිහන් නැතුව හිටපු යාචකයෙක් සවැත් නුවර මහපාරේ දලිත සූත්‍රය. එතකොට පින්වතුනි දලිත කියලා සූත්‍ර දෙකක් තියෙනවා. එකෙන් එක සූත්‍රයක් දැක්වෙන ওই කතා පොත එක සූත්‍රයක. එතකොට ඔන්න ඔය විදිහට ගත්තාම දැන් යමෙක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ජීවත් වෙනවා. ජීවත් වෙන්න විදිහක් නැහැ. ඉන්නේ මැටි පැලක අඳින්න වස්ත්‍රයක් නැහැ හරියට. හැබැයි අප්‍රමාණ සතුටකින් ඉන්නේ. ඇයි අර බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි තියෙන මහා ගෞරවනීය ප්‍රසාදය නිසා. ඒ මොහුට මහා දානයක් වෙලා තියෙන්නේ. ඒ බඳු මට්ටමින් ඉඳගෙන පුංචි පින්කම් ලෝකයට පේන ඉතින් පුංචි පින්කමක් කරත් ඒ මහා පින්කමක් ධර්මයේ තුලින් බැලුවාම ඒ බඳු පින්කම් කරගෙන ඒ ශ්‍රාවකයා කවදා හරි දවසක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාභෝධය පූර්ණේ කරගන්න නැතුව මරණයටපත් වුණොත් යම් මොහොතක
මොකද වෙන්නේ කියලා ඔන්න දැන් බලන්න. ඉතින් ධම්මික උපාසකතුමාරයා මියයන්ට යනකොට දිව්‍යතල 6ම යොදුන් 150ක් පමණ විශාල සයින්දව අසුන්යදු දිව්‍ය අසුන්යදු සියක් දහසක් යනාදි වශයෙන් අසුන්යදු මහා දිව්‍ය රථ වලින් දිව්‍ය රාජය ඇවිල්ලා හිටියා යානා 6කින්. ඇවිල්ලා කිව්වා අපේ දිව්‍ය විමානට එන්න අපේ දිව්‍ය විමානට එන්න. පින්වත අපේ දිව්‍ය විමානි මෙන්න මෙබඳු ආකාරයේ හැප තියෙනවා අපේ දිව්‍ය විමානට එන්න කියලා. දැන් කෙනෙක්ට එතකොට ප්‍රශ්නයක් ඇති වෙනකොට ඇයි මේ විදිහට දෙවිවරු ඇවිල්ලා අඬ ගහන්නේ කියලා. දැන් මරණයෙන් පසු කෙනෙක් පින් කරපු කෙනෙක් බහුලව පින් කරපු කෙනෙක් බුද්ධ ශ්‍රාවකෙක් විශේෂයෙන්ම අර විදිහට ගිහිල්ලා දිව්‍ය තලවල උපදිනවා. ඉතින් මොකටද දෙවිවරු ඇවිල්ලා කලින් අඬ ගහන්නේ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකටත් හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මාර්ගඵලලාභී ශ්‍රාවකේ සාමාන්‍ය මිනිහෙන් නෙවෙයි මාර්ගඵලලාභී. අනිත් අයටත් තියෙනවා මහා පින් කරාම දෙවරු. හැබැයි විශේෂයෙන්ම එනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ධම්ම අවබෝධය ලදාය ගාවට විශේෂයෙන්ම එන්න හේතුව තමයි එබඳු මිනිසෙක් මිය ගිහින් එබඳු දිව්‍ය තලයක ඉපදුනහම ඒ දෙවියා නිසා ඒ දිව්‍ය ලෝකේ අංග ලක්ෂණ වැඩෙන්න ගන්නවා. වර්ණය වැඩෙනවා, හේතින යසිතුරු සම්පත් වැඩෙනවා. සමහර දෙවිවරු නිසා කප්පු කීටන් අලුතෙන් පහළ වෙනවා. අප්‍රමාණ දෙව් සැපයක් වර්ධනය වෙනවා. එබඳු මහා පුණ්‍ය සම්පත්තියක් ඇති මහේශාක්‍ය දෙවියෙක්ගේ දිව්‍ය තලයේ පහළ වුණා. ඒ නිසා දෙවිවරු කැමති එබඳු මහා පින් කරපු අය තමන්ගේ දිව්‍ය තලයට ගන්න. එතකොට ඒ දිව්‍ය ලෝකේ තියෙන ඒ දේවාස්වාදය ඒ දිව්‍ය සැපේ තව තවත් වර්ධනය වෙන නිසා. ඒ නිසා එබඳු මොහොතක ඇවිල්ලා අර විදිහට ආරාධනා කරනවා. මේ විදිහට දැන් ධම්මික උපාසක මහත්තයාට ආරාධනා කළා. සිටුවරයාට. මේ ධම්මික සිටුවරයා දැන් ඔහුට ඇහෙනවා දැන් පේනවා ඒ වගේම දිව්‍යතල 6කින් ආපු මේ දෙවිවරු කණ්ඩායම. දැන් එතුමාට දැන් මේක ഘോഷාවක් වශයෙන් ඇහෙන්න ගත්තා. Taman වටේට භික්ෂුන් වහන්සේලා 8 නමක් දැන් සතර සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍රය පිරිතක් වශයෙන් දේශනා කරනවා. මේ වෙලාවේ අර දෙවිවරු කෑකෝ සංගහන අතරිදගෙන අපේ පින්වත අපේ දිව්‍ය විමානට හිත යොමු කරන අපේ දිව්‍යාන මෙන්න මෙබඳු ආස්වාදයන් සහිතයි මෙබඳු සැප සම්පත් සහිත අපේ දිව්‍ය විමානට එන්න කියලා. මේක මහා ഘോഷාවක් වුණා. ඊට පස්සේ අපේ ධම්මික උපාසක සිටුවරයා ඒ වෙලාවේ කියනවා පින්වත ඉවසන්න කියලා. පින්වත මදක් ඉවසන්න. පින්වත මදක් ඉවසන්න. පින්වත මදක් නැවතුව මනව කියලා. මෙහෙම කිව්වහම අර හිටපු හාමුදුරුවෝ හිතුවා උන්වහන්සේට පිරිත් කියන්න එපා කිව්වා කියලා. නාත්තන්න කිව්වා කියලා. ඉතින් උන්වහන්සේලා නිහඬුන උපේක්ෂාවටපත් වුණා. ඊට පස්සේ උන්වහන්සේලා ඒ ස්ථානේ වැඩම කරා. උන්වහන්සේලා කිව්වා මේ පිරිත් කියන එක නතර කරන්න කිව්වා කියලා. ඊට පස්සේ උන්වහන්සේලා එතනින් වැඩියට පස්සේ ධම්මික සිටුවරයාගේ දරුවෝ 14 දෙනාම වැළපෙන්න පටන් ගත්තා. අයියෝ අපිට වෙච්ච දෙයක් අපේ තාත්තා කොච්චර පින් කරපු කෙනෙක්ද මොනතරම් පින් කරපු මොනතරම් මේ බණ අහපු කෙනෙක්ද මොනතරම් ධර්මයට ලැබි කෙනෙක්ද අනේ බලන්න එබඳු තාත්තා මී යන මොහොතේ ධර්මයේ එපා කියලා කිව්වා බණ අහන්න ඕනේ නැහැ කියලා කිව්වා අහපු බණ මගදී නැවැත්තුවා අනේ තාත්තා කරගත්ත විපතක් කී වැළපෙන්න ගත්තා. ඊට පස්සේ මේ වෙලාවේ අර ධම්මික සිටුවරයාගේ චිත්ත සමාධිය බිඳුණා. බිඳුණාට පස්සේ බලනකොට වටේ හිටපු හාමුදුරු ටිකක් නැහැ දරුවෝ ටිකක් වැළපෙනවා. ඊට පස්සේ මොකද මේ? ඊට පස්සේ කො මේ අපේ ස්වාමීන් වහන්සේලා. ඉතින් පියාණනි ඔබ වහන්සේමනි කිව්වේ නැවතුම මනව මතක් ඉවසන්න කියලා. ඔබ වහන්සේනේ ධර්ම දේශනාව අතරමඟ නතර කළේ. නෑ දරුවනි මං එහෙම එකක් කරේ නෑ. ඉතින් අර දරුවෝ අහනවා ඔබතුමා පියතුමා කොච්චර බණ අහපු කෙනෙක්ද? බුදු පියාණන් වහන්සේගේ ළඟම ඉඳලා බණ අහපු කෙනෙක්. එබඳු පියතුමා අවසාන මොහොතේ සිහිය විකල් වුණාද ඔබේ? දරුව පින්වත් දරුව මෙතරම් පින් කරපු මගේ සිහිය විකල් වෙනවා කියලා උඹලා හිතනවද? එහෙනම් මොකද්ද පියාණන් සිද්ධ වුනේ? සිද්ධ වුනේ මෙන්න මෙබඳු දිව්‍ය රථ 6ක් ඇවිල්ලා මෙතන කලකෝලහලයක් කරා ඒ දිව්‍ය මානට එන්න කියලා. ඒ දිව්‍ය මාන වලට පිහිටවන්න කියලා. ඉතින් ඒ දෙවියන්ගේ ගෝසාව නවත්තන්නයි මම මදක් නැවතුම මැනව කිව්වේ. දෙවියන්ට එසේ කිව්වේ. උඹලාට මේ කාටවත් නෙමෙයි මේ අපේ භික්ෂුන් වහන්සේලාට නෙවෙයි කියලා. ඊට පස්සේ කොහොම හරි ওই කතාව බුදු පියාණන් වහන්සේටත් දැන්
ওই විදිහටම පැතිරලා ගියා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ගිහලා බුදු පියාණන් වහන්සේට මේ කාරණාව දැනුම් දුන්නා. බුදු පියාණන් වහන්සේට දැනුම් දුන්නා භාගතුන් වහන්සේ අපි ධම්මික උපාසක මහත්තයා ගෙදර ගිහිල්ලා මේ විදිහට පිරිත් කියද්දි එතුමා අතරමඟදී නැවැත්තුවනේ. අපට නැවතුම වෙනවා කියලා කිව්වනේ. බුදු පියාණන් වහන්සේ කිව්වා මහාන ඔය ධම්මික උපාසකවරයා නතර කළේ ඔබ නොවේ. දිව්‍යතල 6කින් මේ මොහොතේ මෙන්න මෙහෙම ඇවිල්ලා දෙවරු එතුමාට ආරාධනා කළා දිව්‍යතලයට එන්න කියලා. ඒ දිව්‍යතලයට එන්න කියලා කරන ගෝසාව නවත්තන්නයි එතුමා මේ විදිහට ඒ දෙවියන්ට සංඥාවක් නිකුත් කළේ කියලා භාගතුන් වහන්සේ කතා පොත පෙන්වලා දුන්නා. ඒ මොහොතේ අර දරුවන්ට සැකයක් ඇති වුණ ධම්මික සිටුවරයා කියපු කතාව ගැන. මොකද උන්ට සැකයි දැන් තාත්තගේ සිය විකාලලක් දන්නේ නැහැ. මේ මොහොතේ මොකද උන්ට පේන්නේ නැහනේ. අර බලන්න දරුවෝනේ අර ආකාශයේ තියෙන අර මනරම් දිව්‍ය රථ 6 කියලා කිව්වහම දරුවෝ බැලුවා දරුවන්ට පේන්නේ නැහැ. දැන් හිතුවා දැන් තාත්තට පිස්සුත් හැදීගෙන එනවද දන්නේ. සියත් විකල් වෙලාද දන්නේ නැහැ. එහෙම හිතෙනවනේ කෙනෙක්ට. ඊට පස්සේ පියාණනි අපට පේන්නේ නැහැ ඔබ පවසන ඔය දිව්‍ය රථ. යනාදි වශයෙන් කිව්වහම මේ ධම්මික උපාසකතුමා කිව්වා එහෙනම් දරුවනි හොඳින් ගෙතු සුවඳ මල් දාමයක් අරගෙන වරින්න කියලා. සුවඳ මල් දාමයක් අරන් ආවා. ඊට පස්සේ එතුමා මේ මල් දාමය අතට ගත්තා. අතට අරගෙන අදිෂ්ඨානයක් කළා මේ දිව්‍යතල 6න් එතකොට එතුමා අහලා තිබුණා දැනගෙන තිබුණා මේ දිව්‍යතල 6න් තුසිත දිව්‍යතලයේ තමයි අරහතුන් වහන්සේ අරිහතුන් වහන්සේලාගේ නගරයක් වඳු ඒ සුරම්‍ය දිවිමානි සුද්ධෝ දිවිමානි ඒ දිවිමානයේ තමයි තුසිතේ තමයි මහ බෝසතාණන් වහන්සේලා සෑමදෑම වැඩවසන්නේ මහ බෝසතාණන් වහන්සේලාගේ නිවස්නේ අනාගතේ පහළ වෙන අපගේ අති උත්තරීතර වූ මෛත්‍රී බුදු පියාණන් වහන්සේ සම්දුසිත දිව්‍ය රාජාණන් වහන්සේ වශයෙන් වැඩවසන්නේ ඒ තුසිතේ දේව රාජු ඒ වගේම උන්වහන්සේගේ මහා ශ්‍රාවක උත්තමයෝ මහා අනිකුත් ශ්‍රාවක උත්තමයෝ ඒ සියලුම දෙනා වහන්සේලා වැඩවසන්නේ ඒ උතුම් තුසිතේ. ඉතින් ওই විදිහට ගත්තාම තවත් බොහෝ මාර්ගඵලලාභී දෙවිවරු ආදී බොහෝ පිරිසිදු පිරිසක් ඉන්න දිව්‍ය විමානයක් තුසිතේ. තුසිතේ තමයි බොහෝ බලගතු දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්න සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගෙන් බලවත්ම පිරිස ඉන්නේ තුසිත දිව්‍ය රාජ්‍යය. උන්වහන්සේලාගේ දැනුම් දීමට අනුව තමයි ශක්‍රදේන්ද්‍රය පව කටයුතු කරන්නේ. අනිකුත් දෙවිවරු අනිකුත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු සියලුම දෙනා වැඩ කටයුතු කරන්නේ තුසිතේ වැඩවසන සන්තුසිත හේවත් අපගේ මෙත් මහ බෝසත් මහා දිව්‍යරාජන් වහන්සේගේ ඒ දැනුම් දීමට උන්වහන්සේගේ මඟ පෙන්වීමට අනුශාසනාවට අනුව උන්වහන්සේ අක්ති බල සම්පන්න දිව්‍ය උත්තමේ අක්ති බල සම්පන්නයි. කියන්නේ උන්වහන්සේ කොච්චර බල සම්පන්නද කියනවනම් මේ අද සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ උන්වහන්සේගේ බලයයි. ඒ කියන්නේ අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මේ මහා අභිඥා බලයන් පාරමිතා බලයන් එක්ක අර තුසිතේ වැඩවසන සන්තුෂ්ඨ දිව්‍ය රාජාන් වහන්සේගේ මහා බෝසත් බලයත් එකතු වෙලා තමයි වස්වාර්ති මාර බලය මර්ධනය කරමින් මේ උතුම් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ නගා සිටුවන්නේ. එසේ නොවෙන්නට මිනිසුන්ට බලා ගන්න තියෙන වස්වාර්ති කියන්නේ මොන වගේ බලයක්ද කියලා. ඒ නිසා ඒ උතුම් වූ මහ බෝසතාණන් වහන්සේ වැඩවසන තුසිතයට යන්නේක තමයි සැපය කියලා අවසානයේ ධම්මික උපාසක සිටුතුමා තීරණයක් ගත්ත අරගෙන අදිෂ්ඨාන කරන් මගේ හිත තුසිතේ පිහිටාවා කියලා අර මල් දාමේ ආකාශයට විසිකරා. විසිකරාම ඒ මල් දාමේ ගිහිල්ලා තුසිත දිව්‍ය රාජ්‍යයෙන් පැමිණිය දෙව් රතේ පැඳුනා. දැන් මිනිසුන්ට පේන්නේ ආකාශේ මල් දාමයක් තියෙනවා කියලා විතරයි. දිව්‍ය රතයක් තියෙන බව පේන්නේ නැහැ. නොපෙනී පවතින අදෘශ්‍යමානව තියෙන දිව්‍ය රතේ. දෙවිවරුන් දිව්‍ය රතය අදෘශ්‍යමානවයි පවතින්නේ. එතකොට මිනිසුන්ට පේන්නේ අර මල් දාමේ විතරයි. ඊට පස්සේ තමයි අර දරුවෝ ටික පිළිගත්තේ තමන්ගේ පියතුමා ඇත්තක් කිව්වේ කියලා. අන්තිමට එතුමා මිය ගියා. මිය ගිහිල්ලා අප්‍රමාණ දෙව් සැප ඇති විඳින අති බලවත් මහේශාක්‍ය දිව්‍යෙක් කියලා තුසිත දිව්‍ය රාජ්‍යය තිබුණා. ඒ රතේම තමයි පහළ වුණේ උපපාතිකව චුත වෙලා එතනදිම ඒ දිව්‍ය කයෙන් පහළ වෙලා ඊට පස්සේ ඒ දේව කයෙන් තුසිතේ බලා ගමන් කරා. එතුමාගේ කතා පොත අලලාගෙන අපගේ අසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ භික්ෂූන්ට ධර්මයේ දේශනා කළා.
ඉද මෝදති පෙච්ච මෝදති කත පුඤ්ඤ උභයත්ත මෝදති සෝ මෝදති සෝ පමෝදති දිස්වා කම්ම විසුද්ධි මත්තනෝ ඉද මෝදති මෙහි සතුටු වේ ඉද මෝදති පෙච්ච මෝදති එහි සතුටු වේ එහෙම නැත්නම් දැනු සතුටු වේ පසුවත් සතුටු වේ මේ මොහොතේ සතුටු වේ මේ මොහොතේ සතුටු වේ අනාගතයේ සතුටු වේ කත පුඤ්ඤ උභයත්ත මෝදති පින් කරන්නා දෙලොවදීම සතුටු වේ ඒ අවස්ථා දෙකේදීම සතුටු වේ මේ මොහොතේ සතුට ඊළඟ මොහොතේ සතුට ඉතින් එහෙනම් එහෙම ගත්තාම අර තියෙනවනේ කියමනක් අර අද ණයට හෙට මුදලට කියලා එතකොට ඒක ගැඹුරට බැලුවාම හැමදාම ණයට මේ සමාන අද මුදලට හෙට ණයට අද මුදලට හෙට ණයට කියලා ගත්තාම හැමදාම මුදලට තමයි ණය දෙන දවසක් නැහැ හැමදාම මුදලට දැන් බලන්න එහෙනම් මේ මොහොතේ සතුට ඊළඟ මොහොතේ සතුට එහෙනම් සදාතනික සතුට මොකද හැම මොහොතකම මේ මොහොත කියලා එකක් තියෙනවා ඊළඟ මොහොත කියලා එකක් තියෙනවා හැම අවස්ථාවකම නිසා මේ මොහොතේ සතුට නම් ඊළඟ මොහොතේ සතුට ඉද මොහොතදී වෙච්ච මොහොතදී කිව්වේ ඒකයි එහෙනම් සාකල්යෙන්ම සතුටනේ ජීවිතේ හැමදාම සතුටනේ ඇයි මේ වැළපෙන්නේ එහෙනම් මිනිස්සු උදේ ඉඳලා රැ වෙනකම් වැළපෙන්නේ ඇයි හූල්ලන්නේ ඇයි පොළවේ පස් කන්නේ ඇයි අඬන්නේ ඇයි වැළපෙන්නේ ඇයි ලයි අත්ගහ ගන්නේ ඇයි දෙස් දෙවල් තියන්නේ ඇයි මේ ගස්ගල් අදහන්නේ ඇයි කියන්නේ කිව්වොත් ගොඩක් දේවල් තියෙනවා සම්බන්ධයෙන් ඇයි මිනිස්සුන්ගේ ජීවිතවල මෙච්චර දුක හේතුව තියෙනවා ඔන්න ඒ මිනිස්සුන්ගේ ඉද තප්පති පෙත්ත තප්පති මේ මොහොතේත් වෙනවා ඊළඟ මොහොතේත් වෙනවා ඇයි ඒ කරන්නේම පාප කර්ම දස අකුසලයේ මේ දෙනවා පංච දුෂ්චරිතයේ මේ දෙනවා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට නිගරු කරනවා ධර්මයේ කනකට ගන්නෑ ඉතින් ඒකට මේ මොහොතේත් ඇවීම ඊළඟ මොහොතේත් ඇවීම ඉද තප්පති පෙච්ච තප්පති කත පාප උපයත තප්පති පව් කරන්න හැම මොහොතකම තැවෙනවා ඔබගේ ජීවිතේ තැවීමක් නම් තියෙන්නේ ඔබ පොඩ්ඩක් ඔබ ගැනම හිතලා බලන්න ඕන ඔබේ ජීවිතේ සතුට අඩු නම් සැනසීම අඩු නම් වැඩිපුරම තියෙන දුක නම් අසහනේ නම් පිළීම නම් ඒ කියන්නේ ඔබ තුල ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන එක හොඳට තෝරගන්න ඕන බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ සදාතනික සතුට කායික වශයෙන් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් ඒ නිසා හට ගන්න කායික වද වේදනා ගැන නෙවෙයි මේ කියන්නේ චෛතසික වශයෙන් හිතේ ඇතිවන සතුට සෝමනස්සාගත සුඛ වේදනා ආස්වාද ගැන නෙවෙයි මේ කියන්නේ නිරාමිෂ සතුට ගැන නිරාමිෂ සතුට ඇති වෙන්න ඕන මිනිසෙක් තුළ ධර්මයේ හැසිරෙනවා නම් ලෝකෝත්තර ධර්මයේ යොමු වුණාම ඒ සතුට අපරිමේය වශයෙන් ඇති වෙන්න ගන්නවා ඒ කියන්නේ කාමෙන් වෙන් වෙනකොට මොනතරම් සතුටක්ද හිතේ ඇති වෙන්නේ හැබැයි ඒ සතුට අර ලෝකයේ හිතන જાති අප්පුඩි ගහලා බාලයේ බොළඳෙක් වගේ උඩ පැනලා සමත සතුටක් නෙවෙයි නිහඬ උපේක්ෂාවෙන් විඳ ගන්න අප්‍රමාණ සතුටක් ඒ නිරාමිෂ සතුට ඒක උපේක්ෂා සාගතයි නිරාමිෂ සතුට අර ආමිෂ සතුට තමයි මෝහ සාගත මෝඩ තකතිරු සතුට ඒකට තමයි අප්පුඩි ගහලා හරි එන්ජොයි කරනවා කියන ජීවිතේ එතකොට දැන් අර සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපිට මොකක්ද එහෙනම් පෙන්වා දෙන්නේ කත පුඤ්ඤ උපයත්තනන්දති සෝ මෝදති සෝ පමෝදති ඔව් සතුටටපත් වෙනවා මහත් සතුටටපත් වෙනවා සතුටින් ඉමහත් සතුටටපත් වෙනවා ඒ කියන්නේ දැන් අපි ජීවිතේ හැම මොහොතකම සතුට හොයනවා සතුට හොයලා දැන් යම් කිසි ආකාරයකින් අර සතුට නැමැති මායාව මුණ ගැහෙනවා අපි හිතමුකෝ නාම මාත්‍රික වශයෙන් අල්ප සතුටක් හරි තියෙනවනේ ජීවිතේ අප්පාසාදෝ කිව්වේ ඒකනේ අල්ප සතුටක් තියෙනවා ජීවිතේ නැත්තේ නෑ ඒකට ඔය ඇල්ල යන්නේ අල්ප සතුටක් තියෙනවා මේ මොහොතේ තිබුණා ඊළඟ මොහොතේ නෑ ඒක අන්න එහෙම සතුටක් තියෙනවා ජීවිතේ එතකොට ඒ සතුට ළඟා කරගත්තාම මිනිස්සු ඊළඟට උත්සාහ කරගන්නේ සතුට තව වැඩි කරගන්න ගියාම මොකද වෙන්නේ ත්‍රිවිධ ටිකක් නැති වෙලා යන එක රබර් එකක් වගේ සතුට ඇදින්නේ නෑනේ අන්න ඇදෙනවා නම් පුළුවන් ඇදලා කරලා දික් කරගන්න සතුට අඩු වැඩි වශයෙන්. එහෙම එකක් නෙමෙයි සතුට කියන්නේ. සියුම් සතුටක් උදා වෙනවා ජීවිතේ. ඒක ඊළඟ මොහොතේ ඉමහත් කරගන්න කියලා තිවිච්ච ටිකක් නැති වෙලා අන්තිමට දුක් විඳිනවා. එහෙනම් මිනිස්සු අදට වඩා හෙට සතුට වැඩි වෙයි කියලා හිතාගෙන ජීවත් වෙනවා.
මේ මොහොතට වඩා ඊළඟ මොහොතේ සතුට වැඩි වෙයි කියලා හිතාගෙන ජීවත් වෙනවා. ඔන්න බලන්න. ඒකයි කියන්නේ මඩු වලිගෙන් ගැහුවත් මදි කියලා මිනිස්සුන්ට. ධර්මය අහන්නේ නැති. ඇයි එහෙම කියන්නේ? දැන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේක සෝ මොදති සෝ පමෝදති. ඒ කියන්නේ මේ මොහොතට වඩා ඊළඟ මොහොත සතුට වැඩි වෙන එක බලාපොරොත්තු වෙයි. හැබැයි ඒක කරන්නේ කොහොමද කියලා දේශනා කරාම ඒක කරන ක්‍රමවේදය මොකද්ද කියලා පෙන්ලා දුන්නාම ඒක කනකට ගන්නෑ. හැබැයි කොහේ හරි ලෝක විෂය තුල තිරසං විෂය ප්‍රගුණ කරපු කවුරු හරි වියතෙක් උගතෙක් යන ආදි වශයෙන් කියපු කෙනෙක් කිව්වොත් එහෙම අන්න ඒක නම් අනුගමනේ. මේ අහවල් උගතා කිව්වනේ මෙහෙම කරන්න කියලා දරුවන්ට මෙහෙම උගන්වන්න කියලා මේ විදියට උගන්වන්න කිව්වා මේ විදියට උගන්වන්න කිව්වා. මේ ඔව් අර ටීවී එකෙත් පෙන්නුවා. අර මේ හෙන උගත්තයා එයා කිව්වා මෙන්න මෙහෙම කරන්න කියලා. මාඩු වලිගෙන් තැලුවත් ඇද්ද කියන්නේ. ඉස්සෙල්ලා බලන්න ඕනේ කියන හිස් පුරුෂයා කොච්චර සතුටු උදා කරගෙන තියෙනවද කියලා ජීවිතේ. ඒක තමයි මෝඩකම කියන්නේ. දැන් කවුරු ඒක ගත කිව්වා මෙහෙම උගන්වන්නකෝ අරහෙම උගන්වන්නකෝ මේ විදිහට උගන්වන්නකෝ එතකොට දරුවන්ට සතුටු උදා වෙනවා කිව්වා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන ක්‍රමය අනුගමනය කරන්නේ නැහැ. ඒක තමයි කියන්නේ ඒ තරම්ම හිත අපිරිසිදු ඒ තරම්ම කුණු වෙච්ච හිතක් තියෙන්නේ අසත්පුරුෂ හිතක් තියෙන්නේ. අසත්පුරුෂකම තියෙන කාට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දරා ගන්න බැරි. හිත අපිරිසිදු වෙන කුණු ගොඩක් අසුචි ගොඩක්. ඒ නිසා ඒ අසුචි ගොඩේ සමන් පිච්ච මලක් තබන්න බෑ. සමන් පිච්ච මලක් තියන්න පුළුවන් ඉන්නේ පූජාසනයක. පිරිසිදු වෙන්න ඕන හදවත. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෝ මොදති සෝ පමෝදති. ඔහු සතුට වෙනවා ඉමහත් සතුටටපත් වෙනවා ප්‍රමෝදේ සතුටටපත් වෙනවා ප්‍රමෝදයටපත් වෙනවා සතුට ඉහවහා යන්න ගන්නවා. එහෙනම් අපි හොයන්නේ ඒක නෙවෙයිද ජීවිතේ හැමතිස්සෙම. ඒකට නේද අදට වඩා හෙට හොඳ ලොකු රස්සාවක් හොයාගෙන යන්නේ. දැන් පදින වාහනේට වඩා ඊළඟ මොහොතේ ඊට වඩා මගේ සිහිනය මෙන්න මේ වාහනයක් කියලා දැන් පදින වාහනේට වඩා ඊළඟට වඩා වටින වාහනයක් හොයන්න ඊළඟට තව වෙන වාහනයක් හොයන්නේ. දැන් ඉන්න ගෙට වඩා වෙනස් ගයක් හොයාගෙන යන්නේ මීටත් වඩා සැප සම්පත් තියෙන. දැන් අඳින ඇඳුමට වඩා තවත් හොඳ අලංකාර ඇඳුමක් හොයන්නේ. දැන් කන කෑමට වඩා තවත් රසවත් කෑම හොයන්නේ. හැම අතින්ම දැන් ඉන්නවට වඩා ඊළඟ මොහොත සැපවත් කරගන්න නේද ඔබ ඔය දතකන්. ඔය කරන හැම වැඩම කරන්නේ ඒකට නෙවෙයිද? දියුණුව කීකේ ඒක නෙවෙයිද කරන්නේ හැමදාම. දියුණු වෙනවා කියලා කියන්නේ ඒක. දැන් හිටියා මැටි පැලක. ඊට පස්සේ හදාගත්තා සිමෙන්ති කඩුලින් ගයක්. ඊට පස්සේ ඒක මාදි. ඊට පස්සේ ටයිල් අල්ලපු හොඳ ලස්සන ගයකට යනවා. ඒකත් මාදි. ඊට පස්සේ මන්දිරයක් හදානවා. දැන් හිතන් ඉන්නේ මොකද? දවසින් දවස හැපේටපත් වෙනවා කියලා. අර ඇතුළේ විඳින සංකාර දුක්ඛේ පේන්නේ නැහැ. කවුද එහෙම හැපේටපත් වෙලා තියෙන්නේ? හිටියට වැඩි දුකටපත් වුණා මිසක්. දැන් ওই විදියට බලාගෙන ගියාම මුළු ලෝකයම ওই මුලාව පස්සේ නෙවෙයිද යන්නේ. මිරිඟුවක් පස්සේ යනවා වගේ. මේ මොහොතට වඩා ඊළඟ මොහොතේ සැප ඇති කියලා හිතනවා. ඊළඟ මොහොතට ගියාම හිතනවා මේ මොහොතට වඩා ඊළඟ මොහොතේ සැප ඇති කියලා. ඒ මොහොතට ගියාම හිතෙනවා මේ මොහොතට වඩා ඊළඟ මොහොතේ සැප ඇති කියලා. මේ විදියට ඔහොම යනකොට කොයි වෙලාවකරි හොක් දාලා පණටික් ගියාම තමයි අන්න සැප උදා වෙන මොහොත හම්බ වෙන්නේ. එදාට නම් ඇත්තටම සැපයටපත් වෙනවා. එදාට තමයි ලස්සනට ඇඳුමක් එහෙම ඇඳලා පිළිවෙලකට ඉන්නේ සාලෙමැද්දට වෙලා. ලස්සනට බෝ එකක් එහෙම ගහගෙන වටේට ලයිට් එකක් එහෙම දාගෙන අනේ නිස්කලංකව ඉන්න එදාට බොහෝම සැපයටපත් වෙලා. අන්න එදාට තමයි සැනසීම උදා වෙන්නේ. හැබැයි සැනසීම දවස් 2කට විතර සීමා වෙන්නේ. දැන් නම් පැයකට විතර සීමා වෙන්නේ. මේ දවස්වල නම්. අන්න එදාට තමයි සැනසීම උරුම වෙන්නේ. ඒකනේ නවතින්නේ එතන. සාලෙමැද්දේ. එදාටයි නතර වෙන්නේ. එතකන් ඊළඟ මොහොතට යනවා. ඒ මොහොත නෙමෙයි ඊළඟ මොහොතේ. ඒ මොහොත නෙමෙයි ඊළඟ මොහොතේ. අද නොවේ හෙට සතුට. අද සතුට හෙට ඉමහා සතුට. හෙට උදා වුණාම අද සතුට හෙට ඉමහා සතුට. ඒ දවස් උදා වුණාම අද සතුට හෙට ඉමහා සතුට. ඔය විදිහට ඔබ මුලාවෙන් කොහෙටද යන්නේ අවසානයේ? ඉමහා සතුට උදා කර දෙන මරණය දක්වා. එදාට තමයි ඉමහා සතුට උදා වෙන්නේ හතර පාට ගිහිල්ලා. ඉමහා සතුටක් ඒක. වසර කෝටි ගාණක් තිස්සේ සතුට විඳින්න පුළුවන් කෙනෙක්ට. එතකොට එහෙනම් බලන්න බුදු පියාණන් වහන්සේ නම් වූ විශ්වයේ සියල්ල අවබෝධ කරපු අසිරිමත් වූ උතුමන් වහන්සේ අපට පෙන්වා දෙද්දී සතුටෙන් සතුටට ඉමහා සතුටටපත් වෙන ආකාරය ඇයි අපේ කන් ඇහෙන්නේ නැත්තේ? ඇයි ඇහෙන ධර්මයේ ධාරණය වෙන්නේ නැත්තේ?
ඇයි ධාරණය වෙන ධර්මය ගැන නුවණින් හිතන්නේ නැත්තේ? ඇයි එසේ නුවණින් හිතලා ඊට අනුකූලව කටයුතු කරන්නේ නැත්තේ? සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඔබට මේ ධර්මය අහලා අවබෝධ කරගෙන නුවණින් පරීක්ෂා කරලා ඊට අනුකූලව හැසිරෙන්න කියලා කියන්නේ උන්වහන්සේට සතුටින් සතුටටපත් වෙන්නද? උන්වහන්සේ මේ ලෝකේ ලබන්න ඕන ඉහළම සතුට ලබලා තමයි අපිට මේ ධර්මයේ දේශනා කළේ. එහෙනම් තමන් ගැන තමන්ට කැක්කුමක් නැත්නම් පින්වතුනි අනුන්ට කොහොමද කැක්කුමක් නැහැ. බලන්න ඔබ ගැන කැක්කුමක් තිබිච්ච එකම උත්තරමයා මේ විශ්වයේ ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විතරයි. වෙන කිසිම කෙනෙකුට ඔබ අප ගැන කැක්කුමක් නැත. අම්මා තාත්තටවත් නැත කැක්කුමක්. අම්මා තාත්තටවත් නැහැ. මොකද සමහර දරුවෝ මහණ වෙන්න යනවා කිව්වහම ඉස්සෙල්ලා විරුද්ධ වෙන්නේ අම්මයි තාත්තයි. දරුවෙක් සසර දුකෙන් නිදහස් වෙන්න හදනකොට ඒ කියන්නේ ඉමහත් සතුටට සදාතනික සැපයටපත් වෙන්න හදනකොට අම්මයි තාත්තයි නම් වලකපන්නේ. ඒකේ තේරුම එහෙනම් අම්මයි තාත්තත් නැහැ. අම්මටයි තාත්තටත් ඒ දෙන්නටත් නෑ අපගෙන කැක්කුමක්. මම කියන්නේ හැමෝ ගැනම නෙවෙයි. බෝසත් මව්වරු පියවරු ඉන්නවා. ඒ අයට ඒක අදාළ නෑ. හැබැයි දේවදත්ත මව්පියවරුත් ඉන්නවා. ඒ අයට නම් ඒක අදාළයි. මොකද මම මේ කතාව කියන්නේ අපිට මුණ ගැහෙනවා මේ වෙනකොට පැවිදි වෙන්න කැමති තරුණ තරුණියෝ බොහෝ. ඒ අය කියන දේවල් එක බැලුවාම සතුරා ඉන්නේ ගෙදරමයි. ඉතින් ඒකේ තේරුම ඊට පස්සේ දැන් මේ අර කවුද ඇවිල්ලා කිව්වා දවසක් මේ බණ අහද්දී ඔහොම කිව්වහම අම්මටයි තාත්තටයි දරුවල්ලන් ගහනවා කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ එහෙම දරුවෝ බණ අහලා වැඩක් තියනවද? අම්මටයි තාත්තටයි ගහන්න කියලාද මේ කිව්වේ? අම්මයි තාත්තයි ධර්මයේ පිහිටවන්න කියලා. අඥානකමට ඔලොමොට්ටලකමට ධර්මයේ විකෘති වෙලා හෙනෝ ඒ වගේ අයට. ඉතින් ඒක තමයි කියන්නේ තම නැනපමණින් තේරුම් ගන්න ඕන. මේ මොකද්ද කියන්නේ කියලා. නැත්තම් ඔය වගේ තැන්වලත් අල්ල ගන්නව කොහොම මේ මොකද්ද කියන්නේ කියලා තේරුම් ගන්න බැරි වුණාම එහෙනම් බින්වතුනි අපි ගැන කැක්කුමත් තිබිච්ච එකම උත්තමයා ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ උන්වහන්සේ තමයි අපගේ අම්මා උන්වහන්සේ තමයි අපගේ තාත්තා අම්මා මෑණි බුදු පියාණන් වහන්සේ උන්වහන්සේට විතරයි අපි ගැන කැක්කුමක් තියෙන වෙන කිසි කෙනෙකුට අපි ගැන කැක්කුමක් නැහැ හොඳට මතක තියාගන්න ඔබ හිතන් ඉන්න නම් ඔබ ගැන තව බොහෝ දෙනාට කැක්කුමක් තියෙනවා කියලා ඔබ ඉන්නේ මහා මුලාවක් තුල අප ගැන කැක්කුමත් වීච්ච ඒ කියන්නේ අපට අනුකම්පා කරපු අපට කරුණාව දක්වපු එකම උත්තමයා මේ විශ්වයේ අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ උන්වහන්සේ තුල පැවතිච්ච මේ මහා කරුණාව තමයි ශ්‍රාවකයන් හරහත් ඔබට ළඟා වෙන්නේ. එහෙම නැතුව භික්ෂූන්ගේ කරුණාවක් නෙවෙයි ඒක. මතක තියාගන්න හොඳට. ඔබ අදත් බණපදයක් අහලා සැනසෙනවා නම් මේ විශ්වයේ යමෙක් හෝ කුමන හෝ මිනිසෙක් හෝ දෙවියෙක් හෝ බ්‍රහ්මෙක් බණපදයක් අහලා සැනසීමටපත් වෙනවා නම් සතුටටපත් වෙනවා නම් දුකින් නිදහස් වෙනවා නම් ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාවේ බල මහිමේමයි. එහෙම නැතුව භික්ෂුන් අපගේ මහා කරුණාවක් නෙවෙයි. හොඳට මතක තියාගන්න මේ බව. ඒ නිසා ඔබට මේ විශ්වය අනුකම්පා කරන එකම උත්තමයා ඔබට මේ විශ්වයේ කරුණාව දක්වන එකම උත්තමයා ඔබ ගැන කැක්කුමක් ඇති එකම උත්තමයා අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විතරයි. ඒ බව අවබෝධ කරගන්න අදක්ෂ වුණොත් ඔබ මරණයට එක්ම ඔබ තරම් අභාග්‍යවන්තයෙක් නැ තවත් විශ්වයේ. ඒ අමරණීය අවස්ථාව ඔබට උදා වෙලත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න හිත නැවෙන්නේ නැත්නම් ඒ අවස්ථාවට කම් දීලා ඒ ධර්මය අවබෝධ කරන් ඊට අනුකූලව පිළිපදින්න ඔබ හිත නැවෙන්නේ නැත්නම් ඔබ තරම් අවාසනාවන්ත අභාග්‍යවන්ත කාලකන්ණි මිනිසෙක් මේ මහ පොළොවේ ඉපදුන්නේ නැහැ කියලා අපිට හිතා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ ධර්මද්වීපේ මතක තියාගන්න. එහෙනම් සම්මා සම්බුදු පියාණන් සිතින් අපිට දේශනා කරන මොකද්ද හි සෝ මොදති සෝ පමෝදති දිස්වා කම්ම විසුද්ධිමත්තනෝ අන්න ඒ තමන්ගේ කර්මයේ යොදන චේතනාවේ පිරිසුදු චේතනාවේ තියෙන පිරිසුදුභාවයේ චේතනාවේ තියෙන පිරිසුදුභාවය කම්මා විසුද්ධිමත්තනෝ දිස්වා තමන්ගේ චේතනාවේ තිබිච්ච පිරිසුදුභාවය දැකලා එයා සතුටටපත් උනේ පිරිසුදු භාවය නිසා අර විපාකය ලැබුණ දෙව් විපාක. ස්වර්ග මොක්ෂ සම්පත්තිය. ඒ කියන්නේ චේතනාව කොච්චර පිරිසුදුද ඒ මට්ටමට අපිට සැප ලැබෙනවා. ස්වර්ග මොක්ෂ සම්පත්තිය. ඒකයි කිව්වේ කර්මය කොච්චර විසුද්ධද? කාම විසුද්ධිමත් දිස්වා කම්ම විසුද්ධිමත් තමන් කරන ලද මේ පුණ්‍ය කර්මය කොච්චර බලවත් එකක්ද? ඒක ඥාන සංප්‍රයුක්ත පිනක්ද ඥාන විප්‍රයුක්ත පිනක්ද යන ආදි වශයෙන් ඒ පුණ්‍ය කර්මයේ තියෙන බලය නැත්නම් මේ පිරිසුදු චේතනාවේ තියෙන පිරිසුදු භාවය පුණ්‍ය චේතනාවේ තියෙන පිරිසුදු භාවය යම් තාක්ද
ඒ මට්ටමට සැප ලැබෙනවා. කවුද මේ දේශනා කරන්නේ? විශ්වයේ අග්‍ර උතුමන් වහන්සේ. එහෙනම් ඔබට සැප අවශ්‍ය නම් ඔබ පිරිසුදු චේතනාවෙන් වැඩ කරන්න හැමතිස්සෙම. එතකොට සැප උදා වෙනවා. ආයි සැප හොයාගෙන යන්න ඕනේ හතර අතේ. ලෝකෙදී හතර දිබ්බාගේ සැරිසරන්න ඕනේ සැප හොයාගෙන. සක්වලෙන් ඉදරට යන්න ඕනේ සැප හොයාගෙන. සැප ඔබේ දෙපා පාමුලට එනවා. දෙපා මුලට එනවා එදාට. එහෙනම් කරන්න තියෙන කුමක්ද? දැන් ඔය ගාතාව අර්ථ දෙකකින් දකින්න ඕන. දැන් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි කෙනෙක් ඉන්නවා මේ ලෝකේ. බැරි කුමක් හේතුවක් නිසා. කම්මාවරණ, විපාකාවරණ, ක්ලේශාවරණ, මිත්‍යා දෘෂ්ටිය සහ ජඩ කෙලතුළු කියන ස්වභාවයන්හි ඉන්න කෙනෙක්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ස්වභාවයක ඉන්න කෙනෙක්ට ඒ කට්ටියට පෘථග්ජන මට්ටමේ ඉන්න වෙන්නේ. ඒ වගේ කෙනෙක්ටත් සතර අපාය වැටෙන්න කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ අසරණ මිනිසයන්වත් කොහොම හරි සතර අපායෙන් නිදහස් කරන්නයි උන්වහන්සේ උත්සාහ ගන්නෙ. ඒ තමයි අම්මා. අම්මා කැමති නෑ දරුවා කොච්චර මෝඩයෙක් වුණත් දුකටපත් වෙනවට. අම්මට ඕන අම්මා වැඩියෙන් මෙදාට අනුකම්පා කරන්නේ මෝඩම එකාට පවුලේ. මොකද අනිත් දරුවන්ට නම් උන්ට නම් මොන හරි තියෙනවනේ උන්ට නම් මොන හරි කරගන්න පුළුවන්. උන්ට නම් කරගන්න දෙයක් තියෙනවා. උන්ට ගෙයක් දොරක් තියෙනවා, රස්සාවක් තියෙනවා. මට දුකාන් අර දරුවා ගැනයි කියලා කියනවා. ඒ විදිහට සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩියෙන් අනුකම්පා කරේ කරුණාව දැක්වේ අසරණ මිනිසයන්ට, අසරණ ලෝක සත්‍යයන්ට, මුකුත්ම පිළිටන්නේ නැති අයටත් උන්වහන්සේ මහා පිටක් හදලා දුන්නා. ඒ නිසා තමයි කිව්වේ දස අකුසලෙන් වෙන් වෙලා වාසය කරපල්ලා කියන හිතයිටත්. එතකොට අර අසරණයන්ට පිළිට ලැබෙනවා. ඔබ හිතන්නේ බා මිනිස්සු ගැන විතරක් මේ කියන්නේ කියලා. නෑ මේ මහ පොළොවේ ඉන්න ඇහැට නොපෙනෙන දිට්ඨා වායව අද්දිට්ඨා ඒචදුරේ වසන්ති අවිදුරේ බුහතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන උත්තරීතර මෛත්‍රියෙන් උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඇහැට පෙනෙන නොපෙනෙන සියලු ලෝසතුන්ට අප්‍රමාණ කරුණාවක් මෛත්‍රියක්. ඒ නිසා තමයි කිව්වේ දස අකුසලෙන් වෙන් වෙලා ජීවත් වෙන්න කියලා. මොකද කෙනෙක් දස අකුසලෙන් වෙන් වුණාම අප්‍රමාණ සත්‍යයන්ට අබය දෙනවා. අවෛරය දෙනවා. මොකද කෙනෙක් ප්‍රාණඝාතය දෙන්නේ නැත්නම් ඔහු නිසා කී දෙනෙක්ගේ ජීවිත බේරෙනවද? කෙනෙක් ප්‍රාණඝාතය යෙදුනොත් ඔහු නිසා කී දෙනෙක්ගේ ජීවිත අහිමි වෙයිද? අපිට කියන්න පුළුවන් ද මෙච්චරක් කියලා? කෝටි ප්‍රකෝටි සතසහස්‍ර ප්‍රමාණයක් සත්‍ය මරලා දාන්න පුළුවන් එක මිනිහෙක් ප්‍රාණඝාතයට යොමු වුණොත්. දැන් ওই ගොවියෝ ඉන්නවා. කෘෂි රසායනික කෘමි රසායනික ගහනවා. කෝටි ගණන් සත්‍ය මරලා දාන්නේ නැද්ද? දැන් ඒව විපාකයේ ඇයිටම වෙලා වකුගඩු නරක් වෙලා අප්‍රමාණ දුක් විඳලා මැරිලා යනවා මෙලොවදී. කුමද්ද අවසාන ලැබුණේ? පියකරු මරණයක් සහ සතර අපාය විතරයි. යහපත් විදිහට ජීවත් වෙන්න බැරි කමින්, ධාර්මිකව ජීවත් වෙන්න බැරි කමින්. එතකොට බලන්න එහෙනම් ප්‍රාණඝාතයේ දින මිනිසෙක් යතින් කී කෝටියක් සතුන් මැරෙන්න පුළුවන්ද මේ මහ පොළොවේ ඉන්න පුංචි පුංචි කුරා කූඹියාගේ ඉඳලා අර අලියතුන් දක්වා මරන්න පුළුවන් ඕන තරම්. එහෙම සීමාවක් නැහැ. සත්ත්ව ඝාතනයේ දෙන කෙනාට, ප්‍රාණඝාතයේ දෙන කෙනාට මිනිසුත් මරන්න පුළුවන්. මේ ළඟදී අපට අහන්න ලැබුණ අතිශය ඛේදවාචකයක්. නූරෙලිය ප්‍රදේශයේ එක්තරා තරුණයෙක් තමන්ගේ අම්මත් එක්ක අරගලයක් ඇති කරගත්ත වෙලාව මේවා කියන්න බැරි තරම් සංවේග ජනකයි. අම්මත් එක්ක ආරවුලක් ඇති කරගත්ත වෙලාවේ බෙල්ල කැපුවා අම්මගේ. ඔළුව බිම වැටින්න. කුමක්ද දේශනා කරන ධර්මයේ උට? එසේ ධර්මයේ දේශනා කරන දෙබ්බද අසත්පුරුෂයන්. ඔවුන් එතෙන්ටපත් උනේ කුමක් නිසාද? අපිට හිතා බලන්න කාරණා ගොඩක් තියෙනවා මෙතන. ඒ නිසා කෙනෙක් දස අකුසලෙන් වැළකීලා ජීවත් වෙනවා නම් එයාත් මේ මතක තියාගන්න යමක්. ඔබට මේ මහ පොළොවට ඔබ උපන් මේ ලෝකයට සේවය කරන්න අවශ්‍ය නම්, මහා මෙහෙවරක් කරන්න අවශ්‍ය නම්, අපරිමේය මෙහෙයක් කරන්න අවශ්‍ය නම් දස අකුසලෙන් වැළකීලා ජීවත් වෙන්න. ඒ හොඳටම අවම වශයෙන්. ඒක තමයි ඔබ මේ මිහිතලයට කරන ලොකුම සේවය. දස අකුසලයෙන් වෙන් වෙලා ජීවත් වෙන්න. ඒ තමයි ඔබ මේ මිහිතලයට කරන මහා මෙහෙවර. ඔබ දස අකුසලයෙන් වෙන් වෙලා ජීවත් වුණොත් ඔබ මේ මිහිතලයට මහා මෙහෙවර කර උත්තරීතර මිනිසෙක් වශයෙන් යන්නේ. ඒ එදාට ඔබට සම්මාන දාන්න, හිස් සම්මාන ඔබේ බෙල්ල වටේ දාන්න, හිස් පදක්කම් අරගෙන මිනිස්සු එන්නේ නැහැ ඔබේ ගෙදරට. බොරු සහතික ඔබට පිරිනමන්නේ නැහැ කවුරුවත්. ඔබට නොබෙල් ටැග් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඔබ උත්තරීතර මිනිසෙක් වශයෙන් මියන්නේ විතරන්නේ මරණින් පසු ජීවිතයත් ඒකාන්ත වශයෙන්ම සපවත්. දස අකුසලෙන් වෙන්ගලා ජීවත් වෙන්න. දැන් මිනිස්සු කියනනේ හැමතිස්සෙම මට ලෝකෙට සේවයක් කරන්න ඕන. අර දරුවන්ව ගුණාට අඳලා තියෙන පොඩි කාලෙදිම
පුතේ ඔයා කවුද? මම රොකට් ඉංජිනේර කෙනෙක් වෙනවා. ඔයා කවුද? මම ඉංජිනේරුවෙක් වෙනවා. ඔයා කවුද? මම දොස්තර කෙනෙක් වෙනවා. ඔයා කවුද? මම ලොකු ධනවතෙක් වෙනවා. ඔයා කවුද? මම පයිලට් කෙනෙක් වෙනවා. ඔයා කවුද? කැප්ටන් කෙනෙක් වෙනවා. එකෙක්වත් කියන්නේ නැහැ මම යහපත් මිනිසෙක් වෙනවා කියලා ලොකු වුණාම. ඇයි අර මෝඩ අම්මලා තාත්තලා ඔලුවට දාලා තින්නේ එහෙමයි. ලෝකෙට සේවයක් කරන්න පුළුවන් ඔහොමයි. එක දරුවෙක් හරි කියනවා නම් ඔයා කවුද පුතේ ලොකු වුණාම වෙන්නේ? මම දස අකුසලෙන් වෙන් වෙච්ච කෙනෙක් මිනිසෙක් වෙනවා. දැන් ඉඳලම දස අකුසලෙන් වෙන් වෙලා ජීවත් වෙනවා. දස අකුසලෙන් වෙන් වෙච්ච පුරවැසියෙක් වශයෙන් මේ ජීවිතේ ජීවත් වෙන ගුහම් මතක තියාගන්න. ඔහුට අඳින්න වස්ත්‍රයක් නැතත්, ඔහුට හරියට කෑමක් බීමක් නැතත් ඉන්නේ අබලන් මැටි පැලක වුණත් මේ විශ්වයේ ශ්‍රේෂ්ඨ මිනිසෙක් කී මැටි පැලේ ඉන්නේ. ඒ ගැන අයිසකයක් නැහැ. මොකද ඒ මිනිසයා Tamanටත් බරක් නොවේ, ලෝකයටත් බරක් නොවේ. හැබැයි මහා මන්දිරයක හිටියත් ඌ ඇවිල්ලා දස අකුසලයේ මෙතන අසත්පුරුෂයෙක් නම් ඌ Tamanටත් බරක් නේ, මහ පොළොවටත් බරක්. බර කොච්චර වැඩිද කියනවා නම් කවදා හරි දවසක මේ බූත් ඇටි පැලිලා මහ පොළොව ඇතුළටම ගිලා බහිනව දවසක. එච්චර බරයි ඒ ජීවිතේ. ඒ නිසා මිනිසෙක් වශයෙන් මේ මිහිතලයට සේවය කරන්න අවශ්‍ය නම් කරන්න තියෙන ලොකුම සේවය තමයි දස අකුසලෙන් වෙලකිලා ජීවත් වෙන්න. ප්‍රාණඝාතයේ, අදත්තා දානයේ, කාම මිත්‍යාචාරයේ, මුසාවාදයේ, පිසුනා වාචයේ, පරුසා වාචයේ, සම්ප්‍රප්පලාපය, අභිජ්ජා ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන මෙන්න මේ දස අකුසලෙන් වෙලකිලා ජීවත් වෙන්නේ හොඳටම ඇති. නිවන් දකින්න බැරි නම්, නිර්වාණ ධර්මයත් අවබෝධ කරගන්න අවශ්‍ය නම් මේ දස අකුසලෙන් වෙන් වෙලා ජීවත් වෙන ගමන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ ආස්වාදය, මේ අපි සැපක් කියලා හොයාගෙන යන්නේ දුකක් බව, මේ අපි ඇහැකන නාසය දිව ශරීරයේ මනස පිනවමින් ලබන්නේ සැපක් නෙවෙයි දුකක් බව, කුමක් හේින්දයක් ඒ සුළු සැපය දීර්ඝ කාලින වශයෙන් මේ සංසාරේ මහා දුකකට ඇද දමන උගුලක් බව එසේ අවබෝධ කරගන්න සමත් වෙච්ච දවසට ඔබ ලෞකික ධර්ම ඉක්මල ලෝකෝත්තර ධර්මයටත් ප්‍රවිෂ්ඨ වෙනවා, නිවන් මාර්ගයට පැමිණෙනවා, සියලු සංසාර දුකෙන් අත මිදෙනවා, නිදහස් වෙනවා. ඒ නිසා අර දිස්වා කම්ම විසුද්ධිමත්වනෝ කියන ගාථාවේ පදේ තියෙන අර්ථය ආකාර දෙකකට විග්‍රහ කරන්න පුළුවන්. එකක් තමයි ලෞකික වශයෙන් දස අකුසලෙන් වෙන් වෙලා ජීවත් වෙන කෙනා තමන්ගේ ජීවිතේ පාරිශුද්ධත්වය දකිනවා, තමන්ගේ චේතනාවේ පිරිසිදුභාවය දකිනවා ලෞකික මට්ටමින්. ඒ නිසා ඔහුට ලෞකික සැපේ උපරිම තැනකට යන්න පුළුවන්කම ලැබෙනවා. දිව්‍ය තල වලට, බ්‍රහ්ම තල වලට. ඒවා සුගති, ඒවා සැප තියෙනවා. ලෞකික වශයෙන් සැප තියෙනවා. සදාතනික සැපයක් නෙවෙයි, తాවකාලික හරි සැපයක් තියෙනවා එහි. එහෙනම් මේ දේව සැපය, ඒ බ්‍රහ්ම සැපය දක්වා යනවා අන්නර ලෞකික දස අකුසලෙන් වෙන් වෙලා ජීවත් වෙන කෙනා. දස අකුසලෙන් වෙන් වෙලා පංච දුෂ්චරිතෙන් වෙන් වෙලා ජීවත් වෙන කෙනා. එහෙනම් අන්න එයා ඒ මට්ටමින් තමන්ගේ කර්මය පිරිසිදුයි කියලා දැකලා සතුටටපත් වෙනවා. මරණයෙන් පසු දේවතල වලට, බ්‍රහ්ම තල වලට යනවා. ඊට එහා ගිය, ඊට ඒ தත්ත්වය ඉක්මවලා ගිය ලෝකෝත්තර ධර්මයට ප්‍රවිෂ්ඨ වෙච්ච උතුම් ආර්ය ශ්‍රාවකයා ඊටත් වඩා සුද්ධවන්තයෙක් බවට පත් වෙනවා. අර දස අකුසලෙන් වෙන් වුණත් කෙනෙක්, දස අකුසලෙන් වෙන් වෙච්ච කෙනාට පිරිසුදු සතුටු වෙන්න පුළුවන්. තමන් ප්‍රාණඝාත, අදත්තා දාන, කාමීත්‍යාචාර ආදී දස අකුසලයන්හි නිරතුනේ නැහැ, මම පව්ගලේ නැහැ කියලා විතරයි සතුටු වෙන්න පුළුවන් ඔහුට. ඒ මට්ටමින් ඔහුගේ කර්මය පිරිසිදුයි. දිස්වා කම්ම විසුද්ධිමත් වන මේ ගාථාව ලෞකික ලෝකෝත්තර අර්ථ දෙකම දකින්න ඕන. ඒ මට්ටමින් ඔහු සතුටු වෙනවා තමන් පව් කරේ නැහැ, තමන් පිරිසුදු ජීවිතයක් ගත කළා කියලා. අකුසලෙන් වෙන් වෙලා පාපෙන් වෙන් වෙලා ඒ මට්ටමින් සතුටක් විතර ඔහුට උරුම වෙන්නේ. ඒ නිසා ඔහුට ඕකේ සතුට ලෝකයේ ඇතුළෙම තියෙන එකක්. ඒ නිසා ලෞකික සුගතියක උපදින්නේ. හැබැයි ආර්ය ශ්‍රාවකයාගේ පිරිසුදු භාවය ඊටත් ඉහළට යනවා. දැන් දස අකුසලෙන් වෙන් වුණාට කාමෙන් වෙන් වෙලා නැති නිසා ඔහුගේ හිතේ ක්ලේශ තියෙනවා. ඒ නිසා හිත කිලුටුයි. දස අකුසලෙන් වෙන් වෙලා ජීවත් වෙන බව හැබෑව. හැබැයි හිත කිලුටුයි. හිතේ කිලුටක් තියෙනවා, කෙලෙස් තියෙනවා. අபிසංකාර ස්කන්ධ ආදී මායෝ ඉන්නවා. ක්ලේශ අபிසංකාර ස්කන්ධ මච්චු ආදී මායෝ ඉන්නවා. එහෙනම් ඒ හිත අපිරිසුදු ඒ මට්ටමින්. කාමේ නිසා අපිරිසුදු හිතක් තියෙන්නේ. කාමයේ හැසිරෙනවා. හැබැයි දස අකුසලෙන් වෙන් වෙලා වාසය කරන්නේ. පංච දුෂ්චරිතෙන් වෙන් වෙලා වාසය කරන්නේ. හැබැයි කාම සමාචාරය දෙනවා. ඒ මට්ටමින් අපිරිසුදු හිත. ඒ නිසා උට පූර්ණ වශයෙන් තමන්ගේ හිත ගැන පිරිසිදු ස්වභාවයක් සිහි කරලා මෙනෙහි කරලා සතුට වෙන්න පුළුවන් කමක් නැහැ. මගේ හිත සාකල්යෙන් පිරිසිදුයි කියලා හිතන්න බෑ. අර මට්ටමින් පිරිසිදුයි. පාපයෙන් අකුසලෙන් වෙන් වෙච්ච මට්ටමින් පිරිසිදු එච්චරයි. එහෙනම් ඔහුට සතුට උරුම වෙන්නේ ඒ ආකාරයටයි. සෝ මොදති සෝ ප්‍රමෝදති. එහෙනම් ඔහු සතුටෙන් ඉමහා සතුටටපත් වෙනවා දිව්‍ය තලවල, බ්‍රහ්ම තලවල. ওই ලෝක විශ්ය තුලම, ඒ කියන්නේ ලෞකික සුගතිය තුලම ඔහු සතුටින් සතුටටපත් වෙමි ගමන් කරනවා සංසාරේ. කවදාත් දවසක අර පුණ්‍ය ශක්තිය හීන වෙන දවසක් එනකම්. එපමණයි. එහෙනම් ඔහු
සතුටින් ඉමහා සතුටටපත් වෙන්නේ ලෝකයේ තුලමයි. ලෞකික සුගතිය තුලමයි. එහෙනම් ආර්ය ශ්‍රාවකයාගේ සතුට කොහොමද? ඔහු උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන දිනෙන් දින ආස්වාදයේ කාම්‍ය ආදීනු නෝනින් දකිමින් මඟ වඩන ආර්ය ශ්‍රාවකේ. ඒ නිසා කාමෙන් වෙන් වෙනවා. රාගයේ දේශයේ මොහේ දුරු වෙනවා. දැන් අන්න හිතේ පිරිසිදු භාවය වැඩෙන්න ගන්න. ඒ පිරිසිදු භාවය සාමාන්‍ය මිනිසෙක් තුළ තියෙන එකක් නෙවෙයි. පිටින් බැලුවට ඒ පිරිසිදු භාවය පේන්නේ බලන්නත් බෑ, පේන්නෙත් නෑ එහෙම එකක්. ඒකට ප්‍රඥාවෙන් බලන්න ඕන. එහෙනම් ඒ පිරිසිදු භාවය ඇවිල්ලා සාමාන්‍ය පිරිසිදු භාවයක් නෙවෙයි. එහෙනම් ඒ පිරිසිදු භාවයට ලැබෙන්න ඕන සාමාන්‍ය සැපයක් නෙවෙයි, අසාමාන්‍ය සැපයක්. ඒ පිරිසිදු භාවයේ ලෝකයේ තුල දකින්න හම් වෙන එකක් නෙවෙයි, ලෝකෙන් වෙන් වෙන කෙනෙක්, ලෝකෙන් ඈතර වෙන කෙනෙක්ට මුණ ගැහෙන පිරිසිදු භාවයක්. එහෙනම් අන්න කාමයෙන් වෙන් වෙච්ච දැන හිත පාරිශුද්ධ මට්ටමට එනවා. සංවර සීලයේ තුල ඒ උතුම් ආර්ය සමාධිය තුල ප්‍රඥාවෙන් හිත හොඳටම පිරිසිදු වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒ හිතේ පිරිසිදු භාවය ඇති වෙන්නේ කුමක් නිසාද? අනර කාමයෙන් ආස්වාදයෙන් වෙන් වෙලා වාසය කිරීම තුලයි. එහෙනම් අන්න එතන තියෙනවා ලෝකෝත්තර පාරිශුද්ධිය. එහෙනම් අන්න ඒ මට්ටමින් ආර්ය ශ්‍රාවකයා දැකලා සතුටු වෙනවා. Taman දස කුසලිනුත් වෙන් වෙලා ඉන්නේ. ඒ වගේම තමයි කාමෙනුත් වෙන් වෙලා ඉන්නේ. ඒ නිසා ඔහුගේ පිරිසුදු භාවයත් ඔහුගේ ඒ කම්ම විසුද්ධියත් අතිශය ඉහළයි. ඒ නිසා ඔහුට ලැබෙන සැපය ලෝක විශ්ය තුල සැපයක් නෙවෙයි, ලෝකෙන් ඈතර වෙච්ච සැපයක්. එහෙනම් එබඳු ආර්ය ශ්‍රාවකයා කවදා හරි දවසක පරිනිර්වාණයටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, මෙලොවදීම ඔහු ලබන සැපය කවදාවත් කිසිම කෙනෙකුට ලෝක විශ්ය තුල පවතින සැපේ නම් වූ කාමෙන් ආසාවෙන් ලැබෙන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයෙක් මේ ලෝකේ ලබන නිර්ාමිෂ සතුට, නිර්ාමිෂ සැපය මේ ලෝකේ පවතින කිසිම විශේෂකින් උදා කරගන්න බෑ. ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා දහමින් විතරමයි උරුම වෙන්නේ. එහෙනම් ආර්ය ශ්‍රාවකයෙක් මං කිව්වේ ඒකයි. අඳන් ඉන්න වස්ත්‍රය ඉල්ල වෙන්න පුළුවන්, ඉන්නේ මැටි පෙලක වෙන්න පුළුවන්. හැබැයි ඒ ආර්ය ශ්‍රාවකයා තුල ඒ චිත්තසංතානයේ ගොඩනගෙන නිර්ාමිෂ ප්‍රීතිය මේ මහ පොළොවේ ලොකුම ධනවතා කිව්ව මිනිහටවත් තමන්ගේ මුළු බූදලේම දීලවත් ගන්න බෑ. ඒ තරම් අප්‍රමාණ පිරිසුදු සතුටක් තමයි ඒ ආර්ය ශ්‍රාවකයාගේ හිත තුළ සකස් වෙන්නේ. එහෙම තමයි දකින්නේ ඒතං සන්තං ඒතං පණීතං යන දවසින්. එහෙම ශාන්තය ප්‍රණීත වේ කියලා. එහෙනම් අන්න ඒ මට්ටමින් කම්ම විසුද්ධිය දකින ආර්ය ශ්‍රාවකයා දිස්වා කම්ම විසුද්ධිමත් වෙනවා. ඒ මට්ටමින් කම්ම විසුද්ධිය දකින්න ආර්ය ශ්‍රාවකයා සතුටින් ඉමහා සතුටටපත් වෙනවා. කොහොමද? සෝවාන් ඵලයෙන් සකදාගාමී ඵලයටපත් වෙනවා. සකදාගාමී ඵලයෙන් අනාගාමී ඵලයටපත් වෙනවා. අනාගාමී ඵලයෙන් අරිහත් ඵලයටපත් වෙනවා. අරිහත් ඵලයෙන් සදාතනික පරිනිර්වාණයටපත් වෙනවා. අන්න බලන්න සතුටින් ඉමහා සතුටටපත් වෙවි ගිහිල්ලා අන්තිමේ සදාතනික පරම සැපයටපත් වෙච්ච ආකාරය. එහෙනම් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දහමට කන් දුන්නොත් කෙනෙක් තම නැනපමණින් අවබෝධ වෙන්නේ දස කුසලෙන් වෙන් වෙලා පංච දුෂ්චරිතයෙන් වෙන් වෙලා වාසය කළ යුතුයි කියන අවබෝධය නම් Tamanට පහළ වෙන්නේ. එපමණකින් ඔහු ලෝකයේ තුල සතුටට සැපයටපත් වෙනවා. ඒ ධර්මයට කන් දුන්නාම තම නැනපමණින් අවබෝධ වෙනවා නම් මේ අසකන නාසය දිව ශරීර මනස පිනවීම දුකක්, මේ ආස්වාදයේ දුකක් කුමන අර්ථයෙන්ද? මේ ආස්වාදයේ මේ කාමයේ නැවත දුක ගොඩනගන්න හේතු වන කර්ම ශක්තිය උත්පාදනය කරන හේතුව බැවින් මේ ආස්වාදයේ සැපයි කියලා හිතාගෙන ඉන්නේ මේ මුලාසහගත මානසිකත්වයක් ඒ කාමයේ කෙරෙහි ආස්වාදයේ කෙරෙහි ඇති ඇල්මත් නැවත දුක ගොඩනගන හේතුන් බව නුවණින් දැකීමෙන් ඒ කාමී ආස්වාදය දුකයි කියන ප්‍රඥාවන්ත තීරණයකට යමෙක් එළඹුණා නම් අන්න එතුලින් උදා වෙන සැපය, අන්නේ සැපය අර සියලු ලෝක විශ්ේ පවතින සියලු සැපයන්, සියලු ලෞකික සැපයන් ඉක්මවන ලද ලෝකෝත්තර සැපයට බවට පත් වෙනවා, පරිවර්තනය වෙනවා. එහෙනම් අන්න ඒ මට්ටමින් ධර්මය අවබෝධ කරගන්නා වූ ආර්ය ශ්‍රාවකයාත් පින්දහම් කරනවා. අර ලෞකික වශයෙන් ධර්මය අවබෝධ කරගන්නා වූ ආර්ය ශ්‍රාවකයාත් බුද්ධස්මේ ශ්‍රාවකයාත් පින්දහම් කරනවා. ලෝකෝත්තර වශයෙන් උතුම් අමා ධර්මය අවබෝධ කරගන්නා වූ ශ්‍රාවකයාත් පින්දහම් කරනවා. මේ දෙදෙනා සැපෙන් සැපයටපත් වෙනවා. ඒ තමන්ගේ කම්ම විසුද්ධිය මතයි. දැන් ඉගෙන පැහැදිලි කරලා ඔබට පැහැදිලි වෙන්න ඇති. එහෙනම් අර ලෞකික විශ්ය තුළ ඉන්න කෙනාගේ කම්ම විසුද්ධිය ලෞකික දස අකුසලෙන් වෙන් වෙච්ච පංච දුෂ්චරිතෙන් වෙන් වෙච්ච මට්ටමට සීමා වෙන නිසා ඔහුගේ සීමාව, ඔහුගේ සැපය ලෝකයේ තුලම පවතිනවා. අර ආර්ය ශ්‍රාවකයාගේ කම්ම විසුද්ධිය ලෝකෙන් ඉක්මවන ලද ස්වභාවයකට කියන නිසා. ඒ කියන්නේ ලෝකේ පැවැත්ම තමයි කාමය. කාමෙන් වෙන් වුණාම ලෝකේ පැවැත්මෙන් එතර වෙනවා. එහෙනම් ඔහුගේ කම්ම විසුද්ධිය ලෝකේ පැවැත්ම අතික්‍රමණය කරන ලද නිසා,
ලෝකේ පැවැත්මෙන් එතරට ගිය නිසා ලෝකේ පැවැත්ම ඉක්මවල ගිය නිසා අන්නේ ආර්ය ශ්‍රාවකයා ලබන සැපය ලෝකේ ඉක්මවල ලබන සැපයක් බවට පරිවර්තනය වෙනවා. එහෙනම් එදාට ඒ ආර්ය ශ්‍රාවකයා මෙලොවදීම නිවන් ශාන්තිය අත්දකිනවා. පරලොවදී සදාතනික සැනසීමට අමා පරිනිර්වාණයටපත් වෙනවා. එහෙනම් අන්න අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා දහමට කන් දීමෙන් ලැබෙන සැපය. එහෙනම් පින්වතුනි අර කියමනක් තියෙනවා අන්ධකාරේ ඉඳගෙන අන්ධකාරයට සාප කරන්නේ නැතුව පහනක් හරි දැල්වන්න උත්සාහයක් ගන්න කියලා. ඒ වගේ මේ මිනිස්සු අද වෙනකොට මේ විවිධාකාර මේ සමාජ ව්‍යසනයන් විවිධාකාර දේශපාලනික ව්‍යසනයන් යනාදී වශයෙන් මේ විවිධාකාර පීඩා වලට ගැහැට වලට මුහුණ දීලා ඉන්න අතරේ මේ සෞඛ්‍ය ව්‍යසනයන් පවා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ව්‍යසනයන්ට ගොදුරු වෙලා අඬ වැළපී ඉන්නේ නැතුව අන්ධකාරේ අමා ධර්මයේ මාත්‍රයක් හරි ශ්‍රවණය කළා සැපෙන් සැපයටපත් වෙන්න උත්සාහ ගන්න එකයි ප්‍රඥාවන්තයෙක් නම් කරන්නේ. මොකද මේ න්‍යාය ධර්ම මේ බලන්න මොනතරම් ඒකයි කියන්නේ කුමක් කිව්වම හිතවදීද බලන්න. ඒ කියන්නේ හඬ වැළපී ඉන්නවා. මෙසේ සැපයටපත් වෙන්න කිව්වට කන් දෙක නැවෙන්නේ නැහැ නේ පැත්තට බනහන්න. එහෙම නැවෙන්නෙම නැහැ. හඬ වැළපී පොළොවේ පස් කකා ඉන්නවා. බොරුවට ලතෝනි කියනවා, විලාප කියනවා, අයියෝ අපිට දුකයි කියලා කියනවා. එහෙම උන්ට තව මඩුවලකින් තැළුවත් මදි. දුකෙන් දුකටමපත් යalla කියලා විදිහට. මොකද කොහොමත් ඒක තමයි වෙන්නේ. බොරුවට කිඹුල් කඳුළු හලහල මේ මහ පොළොවේ හැපි වැළපුණාට දුකයි කියලා. දුකෙන් නිදහස් වෙන්න උවමනාවක් නැහැ. එහෙම උවමනාවක් තියෙනම් අප්‍රමාදීව මිනිස්සෙක් කරන්නේ මොකද බනහනි කෙනෙක්. දැන් අපි තුමු රෝගියෙක් ඉන්නවා. මේ රෝගියාට ලෙඩක් තියෙනවා. ඔය හිඟන්න ඉන්න තුවාල තියෙන. අන්න ඒ වගේ. දැන් හිඟන්නට ජීවිතේට ඕනේ නැහැ නේද තුවාලේ හොඳ කරගන්න. මොකද තුවාලේ හොඳ කරගත්තොත් බිස්නස් එක ඉවරයි එතනම. සමහර රෝගියෙක් ඉන්නවනම් මෙහෙම රෝගියෙක් ඉන්නවනම් ලෙඩක් තියෙනවා බරපතල. ලෙඩේ හොඳ කරගන්න බෙහෙත් දුන්නාම කුණු බක්කියට දානවා. ඊට පස්සේ පොළවේ අත් ගහ හඬනවා අයියෝ මගේ ඉසේ සිට පාදාන්තය දක්වා දැවෙනවා රිදෙනවා. අනේ මගේ රෝගයට බෙහෙතක් දියල්ලා අනේ මාව සනීප කරපල්ලා කියලා. බෙහෙත් ටික දුන්නාම කුණු බක්කියට දානවා. ඒ රෝගියා ගැන මොකද හිතෙන්නේ? ඌවත් අල්ල කුණු බක්කියට දාන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධම ඇහෙන දීපයක මිනිස්සු වෙලා ඉපදිලා උදේ ඉඳලා රැ වෙනකම් විලාප ගහනවා. දුකයි ජීවිතේ. මිනිසුන්ට කියනවා ජනාධිපතිට කියනවා අගමැතිට කියනවා දුක නිවන්න කියලා. තමන්ගේ දුක නිවා ගන්න එක තමන් සතු කාර්යයක්. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පෙන්ලා දුන්නේ මේ කාරණාවනේ. ඒ වැඩේ කරන්නේ නැතුව පරිබාහිර කවුරු හරි ඇවිල්ලා දුක නිවනකම් බලන් ඉන්නවා. එක්ක දියසෙන් කුමාරයා යනකම් ඉන්නවා. ඒක ඊටාම හොඳයිනේ. තමන් දැක්කේ නැති මේ අනාගත මෙහෙම කෙනෙක් ඇවිල්ලා දුක නිවනවා කියලා හදාගත්ත සංකල්පයක් මත එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ මම වෙනම කතා කරන්න ඕන. නමුත් මෙතන තියෙන්නේ මේ වංචාවක්. තමන් මේ මොහොතේ කළ යුතු කිසිවක් කරන්නේ නැහැ. අනාගතේ මහා පුරුෂයෙක් කියලා දුක නිවනකම් බලන් ඉන්නවා. කොච්චර පරාරෝපණය වෙච්ච චින්තනයක්ද තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගෙන් විනිර්මුක්ත වෙලා තියෙන්නේ හිතන ක්‍රමෙම. ඒ කියන්නේ රූකඩයක් වගේ. ඒ කියන්නේ ඕන එකෙක්ට පුළුවන් මෙහෙවන්න නූලකින්. ඕන මිනිහෙකේ රූකඩයක් බවට පත් වෙනවා. එහෙම චින්තනයෙන් බෙලහීන තාවයට පත් වෙච්ච මිනිස්සු ඉන්න රටක් වෙලා දැන් මේ රට. එහෙනම් දුක පැමිණෙන්නේ තමන්ගේම තියෙන ඔලොමොට්ටලකම නිසා. දැන් මේ ව්‍යසනය ඇතුළේ වුණා මිනිසෙක් ප්‍රඥා මාත්‍රයක් හරි තියෙන මිනිසෙක් නම් කරන්න ඕන දේ මේ මොහොතේ අප්‍රමාදීව බුදු පියාණන් වහන්සේගේ ධර්මයට කන් දෙන එක. ධර්මය අහන්න ඕන තරම් ක්‍රමවේද දැන් මේ වෙනකොට සකස් වෙලා තියෙනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා හතර රත ධර්මයේ දේශනා කරනවා. එහෙනම් මේ ධර්මයට කන් දෙන්න ඕන අප්‍රමාදීව. ධර්මයට කන් දීලා සත්‍ය අසත්‍ය තෝරා බේරා ගන්න තමන්ගේ ප්‍රඥාව. මේක වෙනම දෙයක්. මොකද බණ කියලා ගොඩක් දේවල් ඇහෙන්න පුළුවන්. ඒක જાතියවා. එතකොට ඒ ඔක්කොම බණයි කියලා පිළිගන්න අවශ්‍යත් නැහැ. මේ සංසාරේ යථාර්ථය ඔබට පෙන්වා දෙනවද? මේ කාමයේ ආස්වාදයේ දුක බව ඔබට ප්‍රඥාවෙන් පෙන්වා දෙනවද? ප්‍රඥාවෙන් අවබෝධ කරගත හැකි න්‍යාය ධර්මයක් ඔබට පෙන්වා දෙනවද? මේ ආකාරයෙන් කටයුතු කරොත් ඔබේ රාග දේශ මොහ දුරු වෙනවා කියන න්‍යාය ධර්මය ඔබට පෙන්වා දෙනවද? එහෙනම් ඒ බුදුබණ. ඒ ධර්මයට කන් දෙන්න අප්‍රමාදීව. එතකොට පොළොවට සාප කර අහසට සාප කර පොළොවේ අත්ගගහ ලයේ අත්ගගහ කලන්තේ දාලා වැටෙනවා, විලාප කියනවා, හඬනවා, හොටු පෙරෙනවා. දුකයි කියලා ජීවිතේ සියලු දුකෙන් නිදහස් වෙලා සැපෙන් අප්‍රමාණ සැපයටපත් වෙන කෙලවර සදාතනික සැපයටපත් වෙන සදාතනික සතුට උරුම කරගන්න පුළුවන් අමා දහම අත ළඟ තියෙද්දී ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. හිතන්න අර උපමාවෙම යම්කිසි රෝගියෙක් ඉන්නවා Tamanට ඒ තියෙන රෝගයට බෙහෙත මෙහෙම අත ළඟ තියෙනවා. මේ අත ළඟ රෝගයට බෙහෙත තියෙන්නේ. අත ළඟ රෝගයේ සදාතනික වශයෙන්ම නිට්ටාවට සුව කරන බෙහෙත අත ළඟ තියාගෙන
මේ රෝගියා විලාප ගහනවා නම් උදේ ඉඳලා රැ වෙනකන් ගෙදර ගහනවා නම් අයියෝ අනේ මට අමාරුයි කියලා. අත ළඟ බෙහෙත තියෙනවා. සමහර විට අතේ බෙහෙත තියලා ගුලි කරලත් යනවා. ඒත් අතහරනවා බෙහෙත. අතහරලා ආයි විලාප ගහනවා. මොන රෝගියෙක්ද? රෝගියෙක්ම තමයි. ඉතින් ඒක නිසා පින්වතුනි මේ ගෙවෙන කාලය ඔබට ස්වර්ණමය සමයක්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක මා ව්‍යසනකාරී සම්මුතික වශයෙන් ගත්තාම ව්‍යසනකාරී තමයි සම්මුතිය. හැබැයි ලෝකෝත්තර වශයෙන් ධර්මයට අනුකූලව බැලුවහම බලන්න ඔබට ඇස් පණ අපිට මේ નિසරු ජීවිතය ආදීන ඇස් පණ අපිට පෙන්ලා දීලා බොහෝ ධනිය උපයපු මිනිස්සුયો නිකරුණේම මිය ගියා. සත පහක් අරන් ගියාද? ඒ තුට්ටුවකින්වත් ඔවුන්ගේ ජීවිතේට පිහිටල් ලැබුණේ නැහැ. ජීවත් වෙනකන් ඒ අවසාන හුස්ම පොත යනකම් උත්සාහ ගත්තේ ලෝකෙම දින ධනෙ එක රාශී කරගන්න. ව්‍යාපාර එකක් මදි 100ක් 200ක් 300ක් 400ක් ඕන. හැම තිස්සෙම කල්පනා කරේ හැම තිස්සෙම කල්පනා හුස්මක් පාසා කල්පනා කරේ තව කොහොමද බිඳුවක් එකතු කරගන්නේ කියලා account එකට. හුස්මක් පාසා කල්පනා කරේ තව කොහොමද ව්‍යාපාර එකතු කරගන්නේ කියලා තව. එහෙමම හිත ඉන්නකොට හොක් ගාලා පණ ටික ගියා. දැන් අර මෙතෙක් කරපු එක දෙයකින්වත් Tamanට ප්‍රතිඵලයක් ලැබුණාද? නමුත් ඒබඳු අඥාන ඒ විදිහට මේ යද්දී ඉතුරු වෙන අඥානිය ටික අර මැරිච් එකාගේ වස්තුව දේපොළ අල්ල ගන්න තමයි උත්සාහ ගන්නෙ. ඒත් සත්‍ය අවබෝධය ලබන්න නෙමෙයි උත්සාහ ගන්නෙ. එහෙනම් මේ වෙනකොට මේ බලන්න ඔබට ස්වර්ණමය සමයක් නෙමෙයි දුදා වෙලා තියෙන්නේ කියලා. ඔබට බනහලවත් ලේසියෙන් අවබෝධ කරගන්න බැරි යථාර්ථයක් මේ කොරෝනා වෛරස් එක ඔබට පෙන්ලා දුන්නේ නැද්ද? මරණානුස්සතිය වඩන්න ඔබට මේ කොරෝනා වෛරස් එක පාර කපලා පෙන්වුවේ නැද්ද? ඔබ වඩන්න අකමැති මරණානුස්සතිය ඔබට බලහත්කාරයෙන් සිහිපත් කළ දුන්නේ නැද්ද මේ කොරෝනා වෛරස් එක? මරණානුස්සතිය වඩන්න කිව්වහම වඩන්නේ නැහැ. කවුරු හරි මැරෙනවා කිව්වොත් ආපෝ අසුබ කතා කියන්න එපා කියපු මිනිස්සුන්ට මරණය අතලඟ තියෙනවා කියලා පෙන්ලා දුන්නේ නැද්ද මේ වෛරස් එක? මේක රෝගයක් කියන්නත් බෑ කතකින් බැලුවා. මේක මහා දායාදයක්. එහෙන් බැලුවාම මරණානුස්සතිය වඩන්න උපකාර කළා. එපමණක් නෙවෙයි මිනිස්සු මැරෙන හැටි පෙන්ලා Tamanටම පෙන්ලා දුන්නා. උඹලා කොච්චර වට කරගෙන හිටියත් කරේ අත දාගෙන දිවෙන් දිව ගාගෙන බදාගෙන වැළඳගෙන හිටියත් අවසානයේ Tamanට ඉන්නේ Taman විතරයි කියලා. මේ ළඟදී අපිට දකින්න හම්බුන අපේ මම හිතන් ජයන්ත මහත්තයා අපිට වීඩියෝ එකක් කරා මේ ලංකාවේ කොරෝනා මේ රෝගේ වැළඳිලා එක තරුණයෙක් බිම වැටිලා මහ වැස්සක හුස්ම ගන්න බැරුව විඳින දුකක් එක මිනිහෙක් ළඟ උන්නේ. එක මිනිහෙක් උඩ ළඟ උන්නේ. මිනිස්සු එතන 100 ගාණක් එහාට මෙහාට ගියා. කවුරු හරි අසත්පුරුෂයෙක් එක වීඩියෝ කරගෙන හිටියේ. ඒක ඒ නිසා තමයි ඒක දකින්න ලැබුණේ. වීඩියෝ කරගෙන හිටියා මිසක් අනේ අර අසරණ මිනිහයාට පිහිටුණාද කවුරුවත් නැහැ. ඒ මිනිහයා හුස්ම ගන්න බැරුව සෑහෙන වෙලාවක් එතන දඟලනවා. පණ ඇදෑද කවුද ලඟ උනේ? එහෙම දේවල් බලලවත් අර තියෙනවා ලෝයඩ් සංග්‍රහයේ කවියක අසල් ගේක සුරු ගෙන යනවා දැක කුහුල් සිතින් ඉන්නේ තමගේ රැක කියලා. ඒ කියන්නේ අර අසරණ මිනිහයා හුස්ම ගන්න බැරුව වැටිලා පණ අදිනකොට අර වීඩියෝ කරන හරි වටේ පිටේ බලන් ඉන්න මිනිසුන්ට හිතෙනවා ඇති අනේ එයාට නිහෙමුනේ අපිට නෙවෙයිනි කියලා. ඊළඟ වතාවේ තමන් මේ විදිහට අදින වැටුනහම තමන්ටත් ඔච්චර තමයි. අල්ලපු ගෙදර හොරු කඩන් යනකොට අපි හිතන් ඉන්නවා නම් ඒ අල්ලපු ගෙදරින් හොරු කඩන් ගියේ අපේ ගෙදර නෙවෙයිනි කියලා අපේ තකතිරුකම. ඊළඟ දවසේ හොරා ඉන්නේ තමන්ගේ ගෙට තමයි. එතකොට ඊළඟ මොහොතේ විදියට බිම වැටිලා පණ අදින්න වෙන්නේ සමහරට අර වීඩියෝ කරපු මිනිහට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතන බලන් හිටපු කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒත් ඔච්චරම තමයි. තමන්ගේ පිට තමන් විතරයි කියලා පෙන්ලා දුන්නා මේ වෛරස් එක. මේක රෝගයක් කියන්නත් බෑ කටකින්. මිනිසුන්ට මේ ජීවිතේ නිසා මේ අවිනිශ්චිත භාවය හොඳටම පෙන්ලා දුන්නා. ජීවිතන් අනියතම් මරණ නියතම් කියන එක පෙන්ලා දුන්නා මේ වෛරස් එක. ඒ වගේම කොච්චර රැස් කරත් කිසිවක් අරන් යන්න බෑ කියලා පෙන්ලා දුන්නා මේ වෛරස් එක. සබ්බෙහි මේ පිහි මනාපිහි නානා භව විනා භව උති කියන එක හොඳටම පෙන්ලා දුන්නා මේ වෛරස් එක. තව බොහෝ දහම් කාරණා මේ වෛරස් එකෙන් අපිට පෙන්ලා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අමතකම් වෙලා තිච්ච නිරෝධෝ නිබ්බානන්ති නිරෝධානිය වෙන්න වෙලා තියෙනවා දැන්. නිරෝධා කියන්නේ නිවනට නිරෝධය කියන්නේ. නිරෝධෝ නිබ්බානන්ති. දැන් ওই ගෙවල් වලට ඉන්නේ නිරෝධානිය වෙලා. මොකද නිරෝධානිය? දැන් ලෞකික වශයෙන් නම් ඔය රෝගී උදා කරගන්න නැතු වෙන එක. ලෝකෝත්තර වශයෙන් ගත්තොත් නිරෝධානිය කියන්නේ මොකද්ද? රාග දේශ මොහ උදා කරගන්න නැතු ඉන්න එක. ලෞකික වශයෙන් බැලුවත් ඒක ගැලපෙනවා. මොකද පිරිසක් ඇසුරු කරන්න ගියාම රාග දේශ මොහ උපදින්නේ බහුල වශයෙන්ම. දැන් අර එහෙම වෙලා කොහෙට හරි ගේකට වෙලා කාමරයකට වෙලා ඉඳ සිද්ධ වුණාම රාගයෙන් දේශයෙන් මොහෙන් පුළුවන් තරම් වෙලා වාසය කරන්න පුළුවන්. එතනම තියෙන නිරෝධය තමයි. ලෝකෝත්තර වශයෙන් ධර්මය අවබෝධ කරගත්තා නම් ඒ ආරි ශ්‍රාවකයට මහා භාවනාවක් ඒකම.
එහෙනම් මේ වෛරස් එක පුදුම තරම් දහමක් අපිට කියලා දුන්නේ නැද්ද? බාලයට නිලයට කුලියට කාකු කුලල් කාගත්ත මිනිස්සුયો නිකරුණේ බල්ලු බලලු වගේ මැරිලා ගියේ නැද්ද? ලෝකේ පුරාම. බැංකු තියෙන මිනිස්සුත් මැරුණා. රෝහල් තියෙන වෛද්‍යවරුත් මැරුණා. බලය නිලය කුලය දේශපාලන බලය හැමදේම තියෙන මිනිස්සු නිකරුණේ මැරිලා ගියා. කී දෙනෙක් මැරිලා ගියාද? මේ රටෙත් එහෙමයි අන්න රටවලත් එහෙමයි. කොච්චර බලපුලුවන්කාරයයි කියපු මිනිස්සු දුබල වෙලා මැරිලා ගියාද? මේ වෛරස් එක කොයිතරම් පාඩමක් අපිට ඉගෙනුවද? කොයිතරම් දහමක් පෙන්නුවද? ඒත් කවුද ඒ දහම දැක්කේ? ඒ දහම දැක්කනම් අපගේ අමා මෑණියන් වහන්සේගේ ධර්මයේ මොනතරම් පරම පවිත්‍ර උත්තරීතර අසරිමත් ධර්මයක්ද කියන එක මොහොතක් පාසා හේතු ගැන්වෙනවා පසක් වෙනවා. එහෙනම් පින්වතුනි මේ උතුම් වූ ධර්මදීපේ ඉපදිලා මේ ව්‍යසනයක් නොවේ මේ ස්වර්ණමය සමයක් බවට පත් කරගෙන මේ ජීවිතයට ආපු ඒ පීඩාවම විපතක් නොවේ සැපතක් කියලා හිතාගෙන මේ ධර්මයෙන් ඵල ප්‍රයෝජන නෙලා ගන්න උත්සාහ ගන්න ඕන. දැන් මේ වෙනකොට බොහෝ දෙනා අපිය විප්‍රයෝගයෙන් තැවෙනවා. පින් අනුමෝදන් කරන්න කියලා බොහෝ දෙනා නම් ගම්පවා වන්නේ. ඒ දවස ගානේ කොරෝනා රෝගෙන් ආදී මිය යන බොහෝ දෙනාත් ඒ අතර ඉන්නවා. එතකොට එහෙනම් බලන්න මේ රෝගය අපට බණහලා බණ 100ක් දහසක් අහලා සමහරට අවබෝධ කරගන්න ඕන දහමක් ඇස් දෙකෙන්ම බලා ගන්න ඉඩ හැරියා නේද? එහෙනම් මේ සංසාරයේ අතහරින්න ඔබට මෙසේ මෙච්චර පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් කාලයක් ආයි උදා වෙයි කියලා හිතනවද? ඔව් ඉස්සරහටත් ව්‍යසන එන්න පුළුවන්. හැබැයි ඉතින් මෙහෙම ඔළුවටම බෝම්බයක් ඇවිල්ලා වටනහම ආය අවබෝධ කරගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහනේ. නමුත් දැන් දීලා තියෙන අවස්ථාවක් හොඳටම. තාම රෝගය ඇති උනේ හටගත්තේ නැහැ. ඔබට සතුටු වෙන්න පුළුවන් එකම කාරණාව ඉතුරු වෙලා තියෙන දැන් ඉස්සරහට බැලුවාම. ඒ තමයි තාමත් ඔබට කොරෝනා වෛරස් එකට ගොදුරු වෙලා ඔබ මරණයටපත් වෙච්ච නැති එක. එච්චරයි සතුටු වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. නෝනින් බලන්න පුරුදු කියලා. ඔබට සතුටු වෙන්න ඉතුරු වෙලා තියෙන එකම කාරණය ඔච්චරයි. තාම කොරෝනා වෛරස් එක වැළඳුනේ නැහැ. ඒ නිසා තාම මරණයටපත් උනේ නැහැ. එච්චරයි සතුටු වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ. වෙන කිසිම දෙයක් නැහැ සතුටු වෙන්න ඔබට ජීවිතේ. එහෙනම් ඇයි එතනත් සතුටු තියෙන්නේ කොහොමද? අඥානයට එතනත් සතුටක් නැහැ. එතනත් තියෙන භයක් විතරයි. අනේ මට තාම හැදුන්නේ ඊළඟ මොහොතේ හැදීද කියලා. ප්‍රඥාවන්තයන්ට විතරයි ඒ සතුටක් තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? තාමත් ඒ ව්‍යසනයට ඔබ ගොදුරු නැති නිසා තාමත් ඔබ ප්‍රමාද නැහැ. තාම ඔබ අප්‍රමාදී. තාම ඔබට පුළුවන් මරණියත්වය උදා කරගන්න මරණියත්වෙන් නිදහස් වෙන්න. අපමාදෝ අමත පදං. තාම ඔබ ප්‍රමාද නැහැ. තාම ඔබට පුළුවන් බණහඬ. තාම ඔබට පුළුවන් උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. තාම ඔබට පුළුවන් අඩුම තරමින් සතර පායෙන් නිදහස් වෙලා උතුම් නිර්වාණ මාර්ගයට පැමිණෙන්න. එහෙනම් ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සකල ලෝක සත්‍යය කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කරන්නා වූ අති උත්තරීතර ශ්‍රී සද්ධර්මය අසන්නට මොහොතක්වත් ප්‍රමාද වෙන්න එපා. ඉද මොදති පෙච්ච මොදති කත පුඤ්ඤ උභයත්ත මොදති සෝ මොදති සෝ පමෝදති දිස්වා කම්ම විසුද්ධි මත්තනෝ ඒ තුම ගාථාවෙන් පෙන්වා දුන් ඒ දහම් ව්‍යාකරණයත් හොඳින් ධාරණය කරගෙන මේ උතුම් නිකිනිපුන් පොහොය දවසේ අදිෂ්ඨානයක් ඇති කරගන්න තවදුරටත් ධර්මය අවබෝධ වුණේ නැත්නම් අප්‍රමාදීව සියලු වැඩ පසකින් තියලා ධර්මය අවබෝධ කරගන්න. ධර්මය අවබෝධ වෙච්ච ශ්‍රාවකෙක් නම් අප්‍රමාදීව වැරවෑයම් කරන්න තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන අතරෙම අප්‍රමාදීව රාග දේශ මොහ නැසමින් යමා නිවන කරා පියමන යන්න. ඒ නිසා ඒ උතුම් අදිෂ්ඨානිය යුක්තව මේ උතුම් නිකිනිපොන් පොහොය දවසේ මේ ධර්මයට කන් දුන්නා මේ දහම් ව්‍යාකරණයට කන් දුන්නා වූ අපගේ සියලුම ආර්ය ශ්‍රාවක බුද්ධි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුන් සියලුම දෙනා අදිෂ්ඨානයක් ඇති කරගෙන තථාගතයන් වහන්සේගේ අමා ධර්මයෙන් අග්‍රඵල නෙලාගෙන මේලද මනුෂ්‍ය භවෙන් අග්‍රඵල නෙලාගෙන ඒ සදාතනික සුවයට සැපතට සදාතනික ශාන්තියට පත් වෙමි. ඒකාන්ත වශයෙන්ම ඒ උදෙසාම මේ ජීවිතේම කැප කරමි වැරදර්මී කියන අදිෂ්ඨානයෙන් ප්‍රාර්ථනා යුක්තව මහත් වූ වීරියෙන් යුක්තව කවුරු සාදුකාරයක් පවත්වමු.